VFM දන්න දෙන්නෙක් අයිබෝන් VFM මේ සෙනසුරාදා උදේ දන්න දෙන්නෙක් කියන මේ වැඩසටහනට එකතු වෙලා ඉන්නේ අපි දෙන්න කිව්වහම මම දන්නේ ප්‍රියන්ත කොඩිප්පිලි කියන සහෘදයා මගෙත් එක්ක ඉන්නවා මම දන්නා නිත් එක්ක ඉන්නවා දන්න දෙන්නෙක් කිව්වම මට හිතෙන්නේ මේක අපි දෙන්න දන්න කතන්දරයේද නැත්නම් එක වගේ දෙන්නෙක්ද නැත්නම් වෙන අය මේක ජජ් කරනවද කියන මොන අදහසින් වුණත් මේක මං හිතන්නේ අපිට කතාවක් ඉස්සරහට එහෙම දිගේලි කරගන්න පුළුවන් මේ රසට. ඔව්. පටන් ගමු අපි. කොතනින්ද පටන් ගන්නෙ? දන්න දෙන්නෙක් කිව්වහම දැන් අපි දෙන්නව දන්නවද නොදන්නවද දන්නේ නැහැනේ. මම මෙතනින් නිකන් පටන් ගන්නම් කොඩි. දැන් ඇත්තටම දන්නේ මොනවද? අපි දෙන්න වුණාම. ඒක ලොකු ප්‍රශ්නයක්. අපි දෙන්න දන්නේ මොනවද සහ මං කියන අපි දෙන්න දන්න රහස් ටික නෙවෙයි. ඒක මාධ්‍යයකට කියන්න ඕනේ නැහැ. අපි දෙන්නට කතා කරගන්න බැරි වෙනවා. අපි මං හිතන්නේ අපි දෙන්න දන්න දේවල් වලින් ටිකක් ෂෙයා කරගමු අපේ අහන අයට. ඔව්. අපි දෙන්න දන්න සහ නොදන්න දේවල් බොහෝ අවස්ථාවල ෂෙයා කරගන්නවා සහ ඒවා යම් යම් මාධ්‍ය ඔස්සේ අපි ඔව්. විශේෂයෙන්ම මේ දවස්වල නම් සෝෂල් මීඩියා එක ඇතුලේ අපි දෙන්න බොහෝ මේක දේවල් බෙදා හදා ගන්නවා. මං කැමතියි මෙන්න මෙහෙම තැනකින් පටන් ගන්න. අපි දෙන්නටම පොදු කාරණයක් ඒ තමයි ලිවීම කියන එක. මං කැමති ඒ වගේ තැනකින් පටන් ගන්න වැඩි. හරි දැන් ලිවිල්ලේ මම දන්න තරමට කොඩියට විශාල අත්දැකීම් ප්‍රමාණයක් තියෙන එකක් මාධ්‍යවේදියෙක් හැටියට කොඩිය වැඩ කරන හින්දායි ඊට පස්සේ කවි පොත් දෙකක කතුවරෙක් වෙලා ඉන්නවා. ඊට පස්සේ නොනවත්වා Facebook පිටුවට කවි එකතු කරනවා. බොහෝ ප්‍රාසාත්මක කවි සහ රසවත් තැන් ඒවා. දැන් මේ ලිවිල්ලේදී කොඩි ලිවිල්ල මට වඩා විශාලයිනේ අත්දැකීම්. කොඩි ලිව්වා නේද මේ ළඟදී කවි පෙළියක්. හීනයක් ගැන මිත්‍ර කවියොත් එක්ක ට්‍රිප් එකක් යනවා හීනේ. මං ආසයි ඒකේ පසුබිම මොකද උනේ කියලා දැනගන්න. මටත් ඇත්තට මේ කතා කරගන්න බැරි නම් මත් එක්ක මේ මොකද උනේ වැඩි කොහොමද කියයි මේ තුනේ. ඇත්තටම ඒක මේ දවස්වල අපි හැමෝම දන්නවා මේ පැන්ඩමික් කාලේ දැන් අවුරුදු 2කට විතර කිට්ටු වෙන්න එනවා. අපි හැමෝම විවිධ මාදිලියෙන් කොටු වෙලා ඉන්නේ තැන් වලට ගෙවල් වලට එහෙම නැත්නම් විවිධ අපි වැඩ කරන තැන්ට වුණත් සීමා වෙලා එහෙ බොහොම ටිකක් අතපය හකුලන් ඇන්ටනා බාගෙන එහෙම ඉන්න වෙච්ච පසුබිමක්. මොකද විශේෂයෙන්ම ඔක අපිට දැනෙන්නේ ටිකක් අපි එළියට බහැලා වැඩ කරපු එළිය ප්‍රිය කරපු එහෙම චරිත නිසා ඒ කාලේ අපිට එක හීන පේනවනේ. ඔව්. මෙන්න මේ ට්‍රිප් එකත් දැකපු හීනයක්. හැබැයි මම නෙවෙයි මේක දැක්කේ අපි වගේම මේ වගේ බොහොම එළිය ප්‍රිය කරන රසතැන් වලට ඉවල්ලන මිත්‍රෙක්. ඒ තමයි රෝහණ පොතුලියද්ද අපි කියන්නේ පොත්තා කියලා. අතුරු කතාවකට එන්න දැන් කොඩි පිළි කියන්නේ කවියෙක්නේ. එතකොට කොඩි පිළිට මොකද්ද තියෙන උවමනාව පොත්ත වෙනුවෙන් මේකට මේ පොත්ත හැඳලා ලියන්න දැම්පට ඔක දකින්න තිබ්බනේ. ඇත්තම මෙන්න මෙහෙමයි වැඩේ උනේ. දවසක මේ දවස්වල මම මාර ටිකක් ගෙදරත් ඉන්න නිසා ටිකක් ඇඟ අඩු කරගන්න කියලා මම මේ දවස්වල උදේට හවසට ඇවිදිනවා. ඔය ඇවිදින අතරේ බොහෝ විට කම්මැලිකමට එහෙම නැත්තම් නිතරම පාවිච්චි කරන එක තමයි කාට හරි දුර කතන ඇමතුමක් දීලා මේ දවස්වල නම් දුක සපහනවා කොහොමද කින්දමන්. ඔන්න ඔය වෙලාවක තමයි ඔය එහෙම හැන්දෑවක තමයි මම පොත්තට කෝල් එකක් ගත්තේ මචං කොහොමද උඹලා සැපෙන්ද සනීපෙන්ද කොහොමද කියලා. අන්න ඒ වෙලාවේ තමයි පොත්තා කිව්වේ මචං එහෙම කතන්දර ටිකක් කියලා අපේ මිත්‍රයෝ දන්නා පොත්තාගේ කතා විලාශය
ඔය හතරේ තමයි මාරු වැඩක් වුණා මචං කොඩිය කියලා පටන් ගත්තේ කතාව. හීනයක් දැක්ක මචං අපි සෙට් එක කාලෙකට පස්සේ අපි එකතු වෙලා ට්‍රිප් එකක් ගියා රෝසා බස් එක ගියේ මචං. උතනින් තමයි කතාව පටන් ගත්තේ. එහෙම කියලා මේ ඒ කතාව එතනින් ඉවර වුණා. ඊට පස්සේ ඒක මගේ ඔළුවේ තිබ්බද කීප දවසක්. ඔය අතරේ මට නිකන් එකක් කොළුවට ආවා. මේ වගේ ට්‍රිප් එකක් අපිට යන්න බැරිද ඇත්තටම මේ වගේ එකක් මේ ඇයි අපිට ඕගනයිස් කරන්න බැරි මං කියන්නේ මේ පැන්ඩමික් එක පැනලා හරි මට හිතුණා පොත්තා කියපු ප්‍රමාණයට තව ටිකක් පොඩි රසක් ආරලු බෝරලු එකතු කළා මම මෙහෙම නිකන් ට්‍රිප් එකක් අපි යමුද වගේ නිකන් Facebook එක ඇතුලේ වගේ මම දන්නවා මෙහෙම මේක වගේ එකක් දාපු ගමන් එන ප්‍රතිචාර ටික මම දන්නවා මොකද මේ අපි ඔහෙම ගමන් සෑහෙන ගියපු ඔය කණ්ඩායමක් සහ අපි හම්බ වෙන්නෙත් ඔය ගමන් වලදී විශේෂයෙන්ම ඔය කාලෙකදී අපි කරපු මකරන්ද කවි ඔය එකතු වෙන තමයි ඔය කවිකාරයෝ එකතු වෙන්නේ මචං ඔයක කියවුවහම මට ආපු පොදුවේ කියපු හැමෝටම අහු ප්‍රශ්නයක් තමයි බහුතරයකට කවියෝ විතරයි මේ ට්‍රිප් එක ගියේ කිවිදියක්වත් නැහැ කියලා. ඕකට කමෙන්ට්ස් විදියට කිවිදියෝ කීප දෙනෙක්ම නෝකඩු කියලා තිබ්බා. ඔව්. ඇත්තටම මම අමතකුණාද නැත්තම් මේ කොල්ල ටික විතර ගියම ඇති වගේ ට්‍රිප් එක ඇතුලේ. පොඩි ඕකේ ඉන්න ඇති කිවිදියෝ. හිතේ ඉන්න ඇති. ඔව්. මම අතින් ලියන උනට කියපු පොත්ත දැකපු හිනෙත් කිවිදියෝ ඉන්න ඇති. සහගිවල් වල අය ඉන්නත් ඇති. හැබැයි ඒක ඒ ගැන විස්තර කරන්න ගියා නම් කෙලවරක් නැති වෙන වගේ එකක් මගේ ඔළුවට ආවේ. සහ එහෙම මේ අපේ එක අපි දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා අපි හලලා ගියාට එහෙම හොඳක් වෙන්න එපා වගේ නිකන් එහෙම මට පොඩ්ඩක් කවිය ආදරයටම තමයි කියලා තිබ්බේ. මට ඒකට කමෙන්ට් කරගන්න හම්බුනේ නැහැ. මම ලියන්න හිතුවේ හීනකින් හීනකවත් අපිට පාඩුවේ ඉන්න දෙන්න වගේ එකක් තමයි. දැන් මචං දැන් පොඩි අසාධාරණයක් වෙනවා මේ දැන් මේක අහන අයට. ඔව්. මේ මොකක් ගැනද මේ කතා කරන්න කියලා දැන් යචූටි කොටසක් මට පෙන්නම් කියන්න නැත්තම් මේ පටන් ගන්න අසමින් මචං කොහොමද උඹලට පොත්තා රෝහණ පොතුලියද්දට ඇමතුම ගත්තා. විස්තර කියන අතරෙදි මූ වගේ පෙත්තා අම්මට සිරි කතාවක් කිව්වනේ. ඒක ඉතුරු ටික කියන්න බෑ. මේ ගැලපෙන එකක් පෙත්තා ගත්තා වගේ එකට ගැලපෙන අන්තිම එකක් යාළුකමට අපි කියන එකක් තියෙන එකේ. ඔහොම ගිහිල්ලා එක තැනක ජාය ලියනවා. නැතුවට සංවිධානය වුණු හැටි මතක ආවේ කවියෝ ඉඳලා එක අතක. කොටකට ඉඳපු උන් එක කවි කෙතක හිරි අරගන්න සෙට් වුණු රැඳි ගත හිතක කියලා නෝම සම්පූර්ණ මේ අපි දන්න කියන මිත්‍ර කවියොත් එක්ක හේනකින් ගිය බස් එකක ගිය රොස බස් එකක ගිය ට්‍රිප් එකක් ගැන මේ කවි පන්ති ලියුණා. මේක Facebook එකේ නම් සෑහෙන ප්‍රතිචාර හම්බුණා ජනප්‍රිය වුණා. ඉතින් එහෙම තමයි කොඩි පිළිගිලිවිල්ල. දැන් ඔන්නෝම ගමනක් තමයි ට්‍රිප් එකේ තියෙන්නේ මේ Facebook එකේ යාළුවොත් එක්ක කවියොත් එක්ක ගිය. දැන් ඔය අතරේ කොඩියත් අමුතු සින්දුත් ලියන ගමන් අමුතු සින්දු වලටත් කැමතිනේ. මම කැමති නිකන් මේ වෙලාවේ කොඩියට මතක් වෙන සින්දුවක් අහන්න. අපි සින්දු කියන්නේ ඉතින් ටිකක් මරාගෙන මැරෙන જાතියක්. ඔව්. සින්දු කැමතිම සින්දු ඔය ගොඩක් මේ ටීවී රේඩියෝ වල වැඩසටහන් වලට කතා කරලා අහද්දි කැමතිම සින්දු 10ක් සින්දු 20ක් තෝරන්න කිව්වම ඔය වැටෙන ටිකක් ඔය අලිය මාරුවක් ඔක. හැබැයි එහෙම නිකන් ලොකු දුර හිතන්නේ නැතුව අපි නිකන් එකපාරට මතකෙට එන සින්දුවක් එහෙම වගේ එකක් හිතුවොත් මට නිකන් අතපාත තියෙන සින්දු වලින් එකක් තමයි එහෙම අතපාත ඉන්න ගායිකාව විදියට ගත්තොත් ඉන්ද්‍රාණි පෙරේරා කියන්නේ නිකන් අත ළඟින් ඉන්න ගායිකාවක් කළු කෙල්ල. එයාගේ තියෙනවා සින්දුවක් ඇනස්ලි මාලවත් ඉන්න එක්ක කියන පවුරු වලල්ලක් බැඳලා.
මම මේ සින්දුව දකින්නේ අපි සින්දු අහන නිකන් සින්දු ටිකක් ඔය සින්දු රහට ඉවල්ලන කාලේ වෙද්දී නිකන් අපිට ඇහිලා සින්දු ගැන හිතන්න පටන් ගත්තට පස්සේ මේ ප්‍රේමය ගැන මේ අර සින්දු වලින් අර පොසිටිව් තින්කින් උගන්නන සින්දුවක් විදියට තමයි මම මේක දකින්නේ. හරි පොසිටිව් එකක් පොසිටිව් ප්‍රේමයක් පවුරු වලල්ලක් බඳලා මුරකාවල් සියල්ල දාලා තිබුණත් කොහොම හරි හම්බ වෙන්න උත්සාහ කරන එහෙම පෙම්වතියක් සහ පෙම්වතෙක් පවුරු වලල්ලක් බඳලා සතර වටේ අවිගත් මුර සෙබළුන් යොදලා පවුරු වලල්ලම බිඳලා මං එනවා බුරකාවල් අතරින් විදිලා කොහොම ප්‍රේමයක් තියෙන්න ඕනද එච්චර සෙබළුන් ෂොට්ස් එක දැක්කම මට චිත්‍ර කතාවක් මතක් චිත්‍ර කතාවේ ෆ්‍රේම් ටිකක් මතක් වෙන්නේ ඒක හරි VFM දන්න දෙන්නෙක් අපි ආපහු අපේ කතාවට આવොත් අපි දෙන්න සමපාත වෙන එක තැනක් තමයි අපි ඉස්සෙල්ලා කිව්වාගේ ලිවීම. මගේ ලිවීමට වඩා වෙනස් තැන් ස්පර්ශ කරන ලිවිල්ලක් සංජයට තියෙනවා විශේෂයෙන්ම ඇඩ්වර්ටයිසින් පැත්තේ. මම කැමති විශේෂයෙන්ම මට වඩා ඇඩ්වර්ටයිසින් පැත්තේ සෑහෙන නිකන් කරක් ගහලා පීනපු ආදේක් විදියට මේ ඇඩ්වර්ටයිසින් ලිවිල්ල ගැන ටිකක් සංජයක කතා කරා. ඇඩ්වර්ටයිසින් ලිවීමේදී මම සම්පූර්ණ වෙන්නේ එක දැන් සීමාවක් නෑ වගේ පෙනුනට අතිශය සීමිත සීමා සහිත ලිවිල්ලක් එකේ තියෙන්නේ. ඒකෙදි මාසන් එකක් අපිට කොහොමවත් ප්‍රොඩක්ට් එක ගැන බ්‍රෑන්ඩ් එක ගැන බ්‍රීෆ් එකක් කියනවා නේද? බ්‍රීෆ් එක බ්‍රේක් කරගෙන ඒක මත තමයි අපේ ලිවිල්ල සීමා වෙන්නේ. එතකොට ඒකට සීමාවක් තියෙනවා. ප්‍රොඩක්ට් එකක් ගැන බ්‍රෑන්ඩ් එකක් ගැන මේ ගැන කතා කරද්දී. එතකොට ඒක හැම වෙලේම ලැන්ග්වේජ් එක පවා අප්ඩේට්. තින්කින් පැටර්න් එක මේ වෙලාවේ සමාජය හැසිරෙන විදිහත් මේ වෙලාවේ සංස්කෘතිය තියෙන මොහොත මිනිසුන්ගේ බිහේවියර්ස් මේ සියලු දේවල් බලපානවා. ඒකෙදි වචනයක් ලියද්දි පවා. ඒක හරිම සීරියස් වැඩක්. මොකද එකක් එක පැත්තකින් මිලියන් ගණනක ඉන්වෙස්ට්මන්ට් එකක් ක්ලයන්ට් කෙනෙක් ඉන්නේ. එතකොට ඒ බ්‍රෑන්ඩ් එක ගන්න මිනිස්සු පිරිසක් ඉන්නවා. මේ දෙගොල්ල අතර විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. ඒත් එක්කම ප්‍රොඩක්ට් එක ජනප්‍රිය වෙන්න ඕනේ. මේ වගේ කාරණා විශාල ප්‍රමාණයක් බැඳලා තියෙන ඇඩ්වර්ටයිසින් ලිවිල් එක. බඩුව විකින්නේ නැත්නම් විකිනෙන්න ඕනේ. ලෙහෙසි නෑ. ඒ සහ මේ ඒ ලිවිල්ල සම්ප්‍රදායිකත් නෑ. හැම වෙලෙම මොඩර්න් වෙනවා, අලුත් වෙනවා. අලුත් කොල්ලෝ එනවා, කෙල්ලෝ වෙනවා ලියන්නේ ඉන්ඩස්ට්‍රි එකට එනවා, ඒජන්සි වල ලියනවා. ඒතකොට දැන් ඒජන්සි වලින් දැන් මේ විදි සෝෂල් මීඩියා කන්ටෙන්ට් රයිටර්ස්ලා හිටලා ඉන්නවා. ඒක වෙනම ස්ටයිල් එකක ලිවිල්ලක්. එහෙම හරිම මේ අප්ඩේට් වෙන සබ්ජෙක්ට් එකක් ඇඩ්වර්ටයිසින් ලිවිල්ල කියන්නේ. ආස හිතනවා ඒකේ ඉඳද්දි මේ ජීවත් වෙනවා එකක් දැනෙනවා හොඳට ලියන්න සෙට් වුණාම. හැබැයි ඒක ටික කාලයයි. දිගට මේ ලිවිල්ල කරගෙන ඉන්න බෑ. මේ ටික කාලෙකින් වෙහෙසටපත් වෙනවා අධිමාත්‍රාවෙන් වැඩ කරන නිසා ඒ රස්සාව ඇතුළේ. මම හිතන්නේ ඔය අර ක්‍රීම් එකම ඇදලා අරන් ඒවට දාන නිසා ටික කාලයක් ආපහු මම හිතන්නේ රිෆ්‍රෙෂ් වෙන්න ඕන පොඩි ඉන්ටර්වල් එකක් දාලා පොඩි ට්‍රිප් එකක් ගිහිල්ලා වෙන මොනවා හරි කරලා එහෙම තමයි එන්නේ. දැන් ඔක සමහරු ගිහිල්ලා එහෙම නිදහස් වෙලා එළියට බහැලා යාළුවොත් එක්ක ඉඳලා උන් එක සෙට් වෙලා ගෙවල් වලට ඉඳලා වෙන ලිවිලි වලට ගිහිල්ලා ආපහු ටර්න් වෙනවා. සමහරු එහෙම මේ හදාගත්ත පාරවල ගිහිල්ලා සමහරු ඒජන්සි දානවා, සමහරු වෙන දේවල් කරනවා. ඔහොමම මේ මාරු වෙනවා. හැබැයි මාරු වෙච්ච හැම එකම ඊටම සාර්ථක වුණා දන්න බහුතරයක්. මොකද හේතුව ඇඩ්වර්ටයිසින් එකේ පටන් ගැනීමේදී ඉඳලා ලියද්දි හම්බ වෙන එක්ස්පීරියන්ස් එක විශාලයි. ඒක ඕන විදිහකට කන්වර්ට් කරගන්න පුළුවන් ඊට පස්සේ. මේ ඕනම මීඩියා එකකට පහසුවෙන් මේ හැසිරෙන්න පුළුවන්. මොකද අරකේ ෆන්ඩමෙන්ටල් හොඳටම ඇඟට දාගත්තට පස්සේ දැන් ඔය මගේ සින්දු ලිවිල්ලේදී වුණත් මට තියෙන්නේ දැන් සමහර අය ඒ ගැන කියනවා මෙන්න මෙහෙමයි ලියවන්නේ කියලා මට හිතෙනවා ලියන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මට මෙන්න මෙහෙම ලියන්න හිතුණා ඒ නිසා මම ලිව්වා.
එහෙම ලියන්න පුළුවන් අය ඉන්නවා. මට කවදාවත් එහෙම ලියන්න බෑ. මම ලියන්නේ ප්ලෑන් කරලා. ඔය දන්නවනේ කියන්නේ මෙන්න මේ සබ්ජෙක්ට් එක මෙන්න මේක තමයි පොයින්ට් එක මේක තමයි මගේ ටාගට් එක කියලා පොයින්ට් කරලා ටාගට් කරලා ලියන්න පුළුවන්. ඔය සින්දු ලියපු කීපය තියෙන්නේ එහෙම හරියටම සබ්ජෙක්ට් එක පොයින්ට් කරලා ලියපු සින්දු. මගේ නැතිම ගුණාංගයක් ඒක. මගේ සින්දු ලිවිල්ල. සින්දු ලියලා. ඒ මට තියෙන විදිහ හරිය එක්ස්පීරියන්ස් එක එක්ස්ප්‍රෙසින් වල තියෙන එක. මම කැමති සංජයගෙන් දැනගන්න ඔය බොහෝ දෙනා ටිකක් වැඩිපුර කතා කරපු අපේ ඔය දන්න ගෑනු ළමයි වශී වෙච්ච රෑහසින් වගේ සින්දුවක් කොච්චර ප්ලෑන් කරා? ඒක ප්ලෑන් කරේ මචං මෙන්න මේ ශෘංගාරාත්මක ගීතයක් ලියන්න ඕනේ කියන එක මෙන්න මෙහෙමයි කියලා හරියට ඩිරෙක්ට් ප්ලෑන් කරපු එකක් නෙවෙයි. මම ලියන්න ගාපු මුල් කාලේ ලියපු එකක්. හැබැයි මට තිබුණා ඒ වෙද්දි මේ මං මේ සින්දු ගැන ඉතිහාසය හොය මේ කියව ඉන්න කාලේ අහන කාලේ මුල් කාලේ ලංකාවේ තිබුණ ශෘංගාරාත්මක ගීත කිහිපයක් තිබුණා මචං. එකක් අමරදේව මහත්තයා ගායන මට අමතක වුණා. කුමරියක පාසලම් සල්මා. ඊට පස්සේ ඔහොම ගීත කිහිපයක් තියෙනවා. එන්න ඒ කලාපයට ඇතුළෙන් මට ආසාවක් තිබ්බේ ශෘංගාරාත්මක ගීතේ කියන කලාපයට. එතකොට ඒකෙදි මෙන්න මේකට මම මේ හරියට ටූල් එක පාවිච්චි කරේ මේකට පාවිච්චි කරන්න ඕනේ භාෂාව. මේකට අදාළ වචන ටික මොනවද? මෙන්න මේ ටික කොටු කරගන්න තමයි මට මහන්සි වුණේ. මොකද ඒ කන්සෙප්ට් එකක් ඇතුලේ ලැන්ග්වේජ් එකක් තියෙනවනේ. මේ ලැන්ග්වේජ් එක මිස් කරගත්තට පස්සේ කන්ටෙන්ට් එක මේ කොන්සෙප්ට් එක බ්‍රේක් වෙනවා. එහෙට මෙහෙට පනිනවා. එහෙට මෙහෙට පනින්න නැතුව හරියට මෙහෙම තනි මූඩ් එකක තියාගන්න පුළුවන් ලැන්ග්වේජ් එකක් හදාගන්න එක තමයි මම හිතන්නේ. ඔය උඹ අහපු ප්‍රශ්නට උත්තරේ. එතන ඒ වැඩේ යද්දි කසුන් කල්හාර තමයි මේක කියන්න කියලා එහෙම පූර්ව නිගමනයක හිටියද නැත්නම් මැදදිද කසුන් මොකද ඔය සින්දුව අපි දෙන්න කොච්චර මිත්‍ර වුණත් ඔය සින්දුව ගැන අපි කතා කරලා නැහැ මං හිතන්නේ. අපි දෙන්න හම්බෙලා කතා කරලා නැහැ. මොකද අපි පළවෙනි වතාවට මං බුලේ මගේ අපි වෙන කතා කරගන්නේ නැහැ. අපි අනුගමන කතා කරනවා. ඒක මසංග කසට ප්ලෑන් කරලා දුන්න එකක් නෙමෙයි. කස දවසක් හම්බුලා සුඩි අපි නිකන් සෑහලුවෙන් කතා කරනකොට අප මොකුත් නැද්ද මේ ලියපු දේවල් කියලා. මම කම කීපයක් තියෙනවා මට දෙන්නම් කියලා. ඊට පස්සේ වෙන දවසක මම කසුන්ට කීපයක් තිබුණා දුන්නා. ඒතකොට ඇල්බම් එකක් කරන්න උන අදහසක්වත් මොකුත් නෙවෙයි. දැන් හිම්පීමින් නිදහසේ සින්දු එක දෙක කරමින් ඉන්න කාලේ අස්ස මේක දැක්කහම අස්ස ටිකක් මේ වාව් වුණා. මොකද හේතුව කසුන්ට මේ කසුන්ට පුදුම වෙන්න ඕනේ. يعني කසුන් හැම වෙලාවෙම මට මාව පුදුම වෙන්න ඕනේ නැත්තම් මට ඒක සෙට් වෙන්නේ නැහැ කියලා. ඒක වුණා මං හිතන්නේ කස්සට. ඒ වෙත්තනින් තමයි මේ වැඩේ පටන් ගත්තේ. සින්දුවක් ලියලා කසුන් කල්හාර ජයවර්ධන සතුටු කරන්න ලේසි වැඩක් ලේසි නෑ. මොකද කසුන් කියන්නේ නොසෑහෙන පොත්පත් කියවන, චිත්‍රපටි බලන, භාෂා දෙකම හොඳින් කියවන සහ රහට උයන මේ සියලු කලාපයන් වල රසවතයි. ඒකට කසුන් භාෂාව ගැන ඉතාම හොඳ පරිචයක් තියෙන මිත්‍රයෙක්. සංජයගේ සින්දු ගැන කතා කරපු වෙලාවේ අපි සංජය කැමති සින්දුවක් ගැනත් කතා කරලා අපි සින්දුවකට යමුද? මට දැන් කොඩියට වෙච්ච ප්‍රශ්නේ තමයි මටත් තියෙන්නේ. එක විවිධ නාලිකාවල අපි විවිධ විදිහට ගීත වලට කැමති ප්‍රිය ගීත තෝරනවා. නමුත් අර දැන් හැම නාලිකාවෙම එකම ගීත තෝර ඉන්නත් බෑ මම මේකට කැමතියි කියලා. ඒකට පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් මට අර කියපු ගමන් මතක් වෙන්නේ මචං මට සින්දුවක් කියලා ඔලුවට හැම වෙලේම තියෙන එකක් තමයි මේ ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායනවා මට ආසයි හිනහෙන්න මුළු ජීවිතේ හිනහෙන්න මා එක්ක මේ ජීවිතේ තව හිනහෙන්නම් දැන් කවුද මට ආදරේ කියලා. මේක මම හිතන්නේ 70 ගණන් වල චිත්‍රපටයකට ආපු සින්දුවක්. මචං ඒ කියන ඒ කාලේ කොච්චර නිදහස්කාමී සිටිවිලි වල මම හිතන්නේ ඒක මේ නාගරික කාන්තාව තරුණිය කියලා මට කියන්න වෙනවා මේ වචනේදී. ඔවුන් ඉන්නේ නැද්ද 70 ගණන් වල?
මට ආසයි හිනහෙන්න මේ මුළු ජීවිතේ කියනවා හිනහෙන්නම් දැන් කවුද මට ආදරේ තව හිනහෙන්නම් දැන් කවුද මට ආදරේ මම hina වෙලා ඔක්කොම කරනවා දැන් කවුද මට ආදරේ කියලා කියනවා කියන්නේ ඒ ආදරේ කියන්නේ මේ හරිම මේ සැහැල්ලු නිදහස් එකක් හැබැයි යා ඒක ගැන ඊටාම අවබෝධයෙන් ඉන්නේ යා ඒකගේ ලිමිට් එක දන්නවා සින්දු ඇහුවාම තේරෙයි අග වෙනකන් ඒකේ භාෂාවේදී සායිගේ මියුසික් කර ලස්සන හරි සැහැල්ලුයි ඒ නිසා මම හරි කැමතියි මට ඔළුවේ හැම වෙලේම සින්දුවක් කිව්වම මතක් වෙන්නේ මුලින්ම මට ආසයි හිනහෙන්න මුළු ජීවිතේ ඒ සින්දුව කියනකොට මට නිකන් මතක් වෙන දෙයක් තමයි ඇන්ජලින් මේක කියන්නේ බිම ඉඳගෙන නෙමෙයි නිකන් ආකාශගත වෙලා වගේ පාවෙන අඩු ගන්න මේ ෆිල්ම් හෝල් එක ලොකුවට මේ හරි මේ මැවිලා පේනවා මේ බ්ලැක් ඇන්ඩ් වයිට් වෙලා හරි එච්චර පිස්සුවක් ඒක අපි අහමු සින්දුව VFM දන්න දෙන්නෙක් අපි ඒ අහපු සින්දුව චිත්‍රපටි ලෝකයේ අපි නලවපු කටහඬක් ඇන්ජලින් ගුණතිලක ඇන්ජලින් ගුණතිලකගේ කටහඬ ඇහිමත් එක්ක අපිට කතා නොකර බැරි කලාපයක් තමයි සිනමාව කියන්නේ. සංජය මං හිතන්නේ අපි දෙන්නම ලොල් කලාපයක් කතා කරමු ටිකක් ඔබේ සිනමා ලෝලය ගැන. මගේ සිනමා ලෝලෙක් මේ මම විවිධ වර්ගයේ චිත්‍රපටි බලන්න කැමතියි. එතකොට මම එක කාලයක් තිබුණා සිංහල චිත්‍රපටි අවශ්‍ය ප්‍රමාණයට බැලුවා. කියන්නේ අනවශ්‍ය චිත්‍රපටි තියෙනනේ බලන්න තීරමන චිත්‍රපටි ලංකාවේ නොසැහෙන් හැදුණානේ අපරාධ සල්ලිව. අපරාධ මිනිසුගේ කාලේ ශ්‍රමයේ මේ සමහර ඒවා දැක්කහම දැන් බැලුවාම ඒ නිසා අත්‍යවශ්‍ය චිත්‍රපටි බැලිය යුතුම චිත්‍රපටි ටික සිංහල සිනමාවේ බැලුවා. දැන් ඊළඟට බලන්න ආසාවෙන් ඉන්න එක තමයි අශෝක හඳගමගේ පැබ්ලෝ නෙරුඩා ගැන කරපු ළමත් අමතකුණ එල්බෙරෝදා. ඔක තමයි බලන්න ආසාවෙන් ඉන්නේ. ඊට අමතරව සිනමාවට ඒක හඳයට පොඩි ප්‍රී පබ්ලිසිටි එකක් අපි දෙන. ඒ අපි ඒ කරපු වැඩේ වෙනුවෙන් චිත්‍රපටිය වෙනුවෙන් ඊළඟට චිත්‍රපටිත් එක්ක නොසෑහෙන සම්බන්ධයක් තිබ්බා මගේ මනුබන්දු විද්‍යාපතිගේ. මොකද මනු කියන්නේ සිනමා ලෝලයේ උපරිමය. එතකොට පික්චර් පිස්සෙක්. එතකොට මනුබන්දු විද්‍යාපති එක්ක නොසෑහෙන චිත්‍රපටි ගැන ඊට පස්සේ චිත්‍රපටිවල අනිත් පැත්තේ මේ ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් නෙවෙයි ඒවට සහභාගී වෙන කොටස්කරුවන් හැටියට පිටපත් රචනාව ගැන ඒ විවිධ දේවල් ගැන අපි නොසෑහෙන කතා කරා. මෑතක් වෙනකොට මම සම්පූර්ණයෙන්ම මලයාලම් සිනමා ලෝලියෙක් වෙලා ඉන්නේ. ඒක දරණු ගණේ සිනමා ලෝලියෙක් මලයාලම් සිනමා මේ කාලේදී. ඔහොම තමයි මගේ සිනමා සම්බන්ධ තියෙන්නේ. ඉතින් ඒවට සංවාද වලට මම වැඩි සහභාගී වෙන්නේ නැහැ. මන්දක මේ සංජයගේ පහුගිය දවසේ උපන්දිනේට කවුරු හරි Facebook එකේ දාලා තිබුණා සංජය දැන් මලයාලම් නළුවෙක් වගේ කියලා. ඒ අර මලයාලම් ලෝලයද ඔය පෙනුම හදාගත්තේ නෑ. ඉතින් බලන්න ඉස්සරහ මෙහෙමනේ හදන්න අපේ මොනවා හැදිල්ලද කවදත් මෙහෙම ඔය ෂර්ට් එකක් උඩින් දාලා පාරට දාලා ෂෝට් එකක් ගහගත්තා. මේ විද්‍යාව මේ ඕක වෙන්නේ මලයාලම් සිනමාව මේ ලංකාවේ නම් ජනප්‍රිය ලංකාවේ මේ ජනප්‍රිය මෑත කාලේ සෝෂල් මීඩියා එකක්. අනිත් එක තමයි විජේ සේතුපති කියන නළුවාගේ ආගමනය දෙමළ සිනමාවට. ඒ හරහා විජේ සේතුපතිගේ දැන් එතෙක් අපි නළුවා කියලා දැකලා හිටපු අර මේ ශාරුක් ඛාන් ටයිප් සල්මන් ඛාන් ටයිප් එකේ මිදිලා මේ පාරේ ඉන්න මේ අහල පහල බස් එකෙත් මේ වගේ උන් ඉන්නවා වගේ හාදෙක්නේ. එතකොට නිපැත්තෙන් ගම ධනුෂ්. ධනුෂ් කියන සිනමා නළුවෙක්ගේ පේනම නෙමෙයි සාමාන්‍යයෙන් ඔය මේ එළවලු කඩේකත් ඒ වගේම හදෙක් දකින්න පුළුවන්. නමුත් මුන් සිනමාව ආක්‍රමණය කරනවා දෙමළ සිනමාව. අතිශය ජනප්‍රිය නළුව වෙනවා. සාමාන්‍ය හැඩරුව තියෙන අර සිනමාත්මකයි තමයි වෙන විදිහකට හදපු රාමුවෙන් කඩාගෙන ගියා. ඔව් වාණිජ සිනමාවේ හදපු රාමුව කඩපු දෙන්නෙක්. ඒතර මේ දෙන්නගේ ස්වභාවයන් එක්ක උන් දෙන්නගේ තිබුණු ඇක්ටිං ස්ටයිල් එක ඒගොල්ලන්ගේ හැඩරුව මේවත් එක්ක තමයි ඊට පස්සේ අනිත් පැත්තට කන්ටිනියුටි මේ දැන් විතරම බලන්න වෙන්නේ නැහැනේ දෙමළ සිනමාවේ මේ දෙන්නගේ සම මේ හැඩේ මේ චිත්‍රපටි.
ඊට පස්සේ ඔය හැඩරුව තියෙන ඔය જાති තියෙන නළු නිලියෝ ඉන්න සාමාන්‍ය මේ ඉදිනදා පාරිපුරේ දකින්නවා. නමුත් ඊට වඩා අතිශය සංවේදී විදිහට සිනමාත්මක විදිහට සංගීතමය පැත්තෙන් ගත්තත් අධ්‍යක්ෂණයේ පැත්තෙන් ගත්තත් කොන්සෙප්ට් වයිස් ගත්තත් මචං මලයාලම් සිනමාව කියන්නේ හරිම මේ අපූර්ව විචිත්‍ර සිනමාවක්. සාමී ලංකාවේ භාෂාවට සමාන භාෂාවක් ඒකේ තියෙන්නේ. ওই කාරණා ගොඩක් එක තමයි බැඳුනේ. එතකොට තව එකක් මට කියන්න ඕනේ ඒකත් ඔය නිරෝෂ ගුණසේකර කියන මිත්‍රයා සොඳුරු මලයාලම් සිනමාව කියලා මේ ගෲප් එකක් හැදුවා. මේ ගෲප් එකේ මලයාලම් චිත්‍රපටි වලට අමතරව මලයාලම් පරිසරය ගැන සමහර වෙලාවට ලියවෙනවා, චිත්‍රපටි ගැන නළු ලියෝ ගැන මෙහෙම ලියවෙනවා. මේක මට සෑහෙනවද අප්ඩේට් එකක් වුණා. මේ ඒකට ඒගොල්ලන්ට ස්තුති කරන්නත් ඕනේ මේක අම්මලා. ඒකෙන් තොරතුරු හම්බ වුණා. ඔව්වා කියවන අතර තමයි මේ චිත්‍රපටි එක්ක බැඳුනේ. ඒකෝට නොනවත්වාම මේ ඒවා ඊට පස්සේ මේ සින්දු අහන්න ගත්තා. සින්දු වෙනම අහනවා, මියුසික් බෑක්ග්‍රවුන්ඩ් මියුසික් ගැන වෙනම අහන්න ගත්තා. එහෙම සෑහෙන බැඳුනා මේ මගේ සිනමා ඉතිහාසය ගත්තා මලයාලම් සිනමාවත් එක්ක. මගේ සිනමා ලෝලය නම් මට මතක් වෙන්නේ අවුරුදු 5 වගේ මං පළවෙනි චිත්‍රපටි බලන්නේ හෝල් එකක. ඒ කොහෙද? මම මගේ මතකේ නැහැ හෝල් එක මොකක්ද හරියටම. මොකද තාත්තා තමයි මං එක්ක ගියේ. තාත්තා එතකොට කොළඹ වැඩ කරේ. තාත්තා බිල්ඩින් කොන්ට්‍රැක්ට් කරේ තාත්තා. අවුරුදු 5දී මං තාත්තට වද කරනවා මට තාත්තත් එක්ක කොළඹ තාත්තා වැඩ කරන සයිට් එකකට එන්න ඕන කොළඹ බලන්න කියලා. අවුරුදු 5 කියන්නේ යන්තම් ඇවිදලා දූපැන කාලේ. ගෙදරින් අම්මා එන්න දෙන්නේ නැහැ කොහොම එහෙම පිට කරන්නේ නැහැ. මං අක්කලා 5 දිනක් එක්ක ගෙදර නිකන් හොරතලා වගේ හැදිච්ච නිසා මේ කොහෙද මේ කොළඹ සයිට් වල තනියෙන් තියන්න එපා කියලා අතදරුවෙක් නේද කොහොම හරි ගෙදරට වදයක් දීලා තාත්තත් එක්ක එනවා. තාත්තා මාව එක්ක ඇවිල්ලා ඒ සයිට් එක තියලා ලස්සනට පොඩි ඇඳකුත් හදලා එහෙම මාව තියලා තාත්තලා වැඩ. මං ඉතින් ඒ වයි දුවපැන ඇවිදලා කොහොම හරි මං ඒක තමයි මගේ පළවෙනි කොළඹ ගමන 83 අවුරුද්දේ. ඔන්න ඔය ඉන්න අතරේ දවසක හැන්දෑවක ඒ සයිට් එකේ හිටපු අපි ගමේම තාත්තගේ ගෝලේ හිටියේ. මේ ගෝලේ දෙතුන් දෙනෙකුයි තාත්තයි අපි තාත්තා මම නිසාම එක් චිත්‍රපටයක් අද බලමු කියලා යනවා. මට කිසිම තේරුමක් නැහැ. පාරට ආවම ඒ කොළඹ ආපු ගමනේ තමයි මම ඉස්සෙල්ලා 3 wheel එකක් දැක්කේ. හන්දෑවට ලයිට් දාලා කොළඹ 83 කොළඹ නිකන් හිතාගන්න වෙනම එකක් වෙනම නිකන් සැනකෙලියක් වගේ මට නිකන් අන්දොස්. මට බං ඇත්තටම 83 වගේ මතක් වෙන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් තාම. කොහොම හරි තිඹිරිගසෑය තමයි සයිට් එක තිබුණේ. ඒක මට මතකයි පස්සේ කාලෙක අහලා දැනගෙන. මට හැබැයි මතක නෑ ඔය අපි ගිය හෝල් එක. මගේ අනුමානයක් තියෙනවා නුගේගොඩ ක්වීන්ස්ලන්ඩ් එක වෙන්න ඕන කියන චිත්‍රපටිය තමයි ලොකු තාත්තා චිත්‍රපටිය. මොකුත් මතක නෑ. බ්ලැක් ඇන්ඩ් වයිට් වගේ චිත්‍රපටියක්. කතාව රූපරාමු එහෙම මතක නෑ. චරිතයක් තිබ්බ ලොකු තාත්තා කියලා. හෝල් එකට ගියාම නිකන් චිත්‍රපටියක්ද මොකද්ද කියන එහෙම එකක් නෙවෙයි. ඒ අර ලොකු තිරේ රූප දුවන ඒ මේ විශ්මය දිහා ඔහේ බලන් හිටියා. පස්සේ කාලෙක මං මීඩියා වලටත් ඇවිල්ලා චිත්‍රපටි ගැන ලියන්න පටන් ගත්තට පස්සේ තමයි දැනගත්තේ ඒ චිත්‍රපටිය හදලා තියෙන්නේ කේ.ඩී. දයානන්ද කියලා. අපේ ජ්‍යෙෂ්ඨ අපි කැමරා ශිල්පියෙක් කේ.ඩී. අයියාගේ අධ්‍යක්ෂණයක් තමයි ලොකු තාත්තා. මං හිතන්නේ මගේ සිනමා ලෝලය උඹගේ සිනමා පටන් ගැනීම එතන. ඔතන ඔය ලෝලයෙන් පටන් අරගෙන අධ්‍යාපනය ඉවරනකම් චිත්‍රපටිත් බලලා ඊට පස්සේ මේ කොළඹ රස්සාවල් වලට ඇවිල්ලා චිත්‍රපටිත් බලලා පත්තරකාරයෙක් හැටියට චිත්‍රපටි බලලා නවතින්නේ නැහැ. ඊට පස්සේ චිත්‍රපටි ගැනම ලියන්න ගන්නවා. මේ ලියන්න ගැනීමල සමහරුන්ට දරා ගන්න බැරි වෙනවා. ඔය ජනප්‍රිය බොහොම පෙලක් අය පොඩි පිළිව පෙන්වන්න බැරි ගන්නට එනවා. හැබැයි මේක කවියක් චිත්‍රපටි ගැන ලියපු කවි පෙළියක් හින්දා. ඒකෙන් දැන් එහෙම ਵਿਚාරයක්වත් දරා ගන්න බැරිද බම් මේ සිනමාවේ ඉන්න මිනිස්සුන්ට? ඒක මගේ අත්දැකීම මම අහන්නේ ඒකයි. ඇත්තටම
සිනමා විචාරය වගේ දෙයක් දරාගන්න බැරි ශිල්පීන් නැතන් අධ්‍යක්ෂකවරු එහෙම එදත් හිටියා. ඔය අපි කියන 70 දශකයේ අපි දන්නවා සමහර පත්‍රකාරයන්ට ගහපු චිත්‍රපටයක් ගැන මට තියෙන ප්‍රශ්නේ මට දැන් මම දන්නේ ඒක අදටත් තියෙනවා. හැබැයි දරුණු විවේචන ඉතාම නිහතමානීව පිළිගන්න අය එදත් හිටියා අදත් ඉන්නවා. ඒක අපි විශේෂයෙන්ම ජයවිලාල් වගේ ප්‍රවීණයෙක්ගේ නිර්දය විවේචනයට ලක්වුණු හැබැයි ඒ විවේචන නිසාම තමන්ගේ ඊළඟ චිත්‍රපටය හොඳට හදන්න ඕන කියලා හිතාගත්ත චිත්‍රපටි එහෙම අධ්‍යක්ෂකවරුත් හිටියා. මේ චිත්‍රපටය ගැන අපි දෙන්නම කතා කරගෙන මට එකපාරට සින්දුවක් මතක් වුණා. ගාමිණී ෆොන්සේකා ඒකේ රංගපානේ මට මතක විදිහට ජෝතිපාල මහත්මයා කියන්නේ සංගීතය ප්‍රේමසිරි කේමදාසයන්. ඒක ලස්සන කැලලක් තියෙනවා. දොයි ආරාරෝ සිනහස නෑමා වින්දී කියලා. සීත මෞසම් ගීත නදින් චංචලයිලෝ දැන්නම්. ඒකේ සංගීතයයි. ඒකට ජෝතිපාල ගායන විදිහයි මේ බ්ලෙන්ඩ් එක මතන් මට නම් පිස්සු වෙනවා. මමත් ඔක ෆිල්ම් හෝල් එක බලලා පළවෙනි දැන් නැවත අහන්න ගුවන් විදුලිවත් නිතර යන සින්දු නෙවෙයිනේ රිපීට් අහන්න අර පොඩි කාලේ නිකන් හීනෙන් වගේ ෆිල්ම් හෝල් එකේ ලොකුවට ගාමිණී ෆොන්සේකාත් එක්ක චිත්‍රපටි බැලුවට පස්සේ මට නිකන් අලුත් ලෝකයක් අලුත් සද්දයක් ඇහුණාම මේ අර වෙන ඉන්ස්පිරේෂන් එකක් ලෝකයක් විවෘත වෙන්නේ හීනයක් අලුත් වෙන්නේ එන්නේ ඒ වගේ තත්යකට මමපත් වුණා. ඒ මවිතේ ඒ ලස්සන මම අදටත් ඒ සින්දු හදි මට දැනෙනවා. ප්‍රේමසිරි කේමදාසයි ජෝතිපාලයි මික්ස් වෙන තැන කියන්නෙම විශ්මයක්නේ. මම හිතන්නේ ඒක අපිට සින්දු උදාහරණ සෑහෙන දුර ඒගොල්ලන්ට එන්න තිබුණා නම් මම අපිට සෑහෙන දේවල් අත්පත් කරගන්න තිබ්බ රසයෝ හැටියට රස විඳින්න. නමුත් ඒත් බලපෑවේ විවිධ විචාර කුලවල ගේම් මේවා ඉතින් ඒ කාලේ හැටියට මේ අපේ භාෂාවෙන් දැන් කිව්වොත් ඒකේ මොර ප්‍රතිඵලින්ද තමයි ඒ දිනටත් වැඩ කරගන්න බැරි වුණේ මං හිතන්නේ. අපි සින්දුව අහමු. ඔව් අපි සින්දුව. VFM දන්න දෙන්නෙක්. දන්න දෙන්නෙක් හැටියට ඉතින් දන්න දේවල්ම කතා කර ඉන්න එකේ කොඩිප්පිලි මම මෙහෙම කතාවක් අහන්න. කොහොමද Facebook ජීවිතේ? සනීපයි. ඒ සනීපේ ඔබගේ අත්දැකීම ගැන ඔබගේ අදහසත් ගැන ගන්න කැමති. මටත් මගේ අදහසක් තියෙනවා කියන්නේ. ෆේස්බුක් කියන එකට මම සංජය එන්නේ ටිකක් මෑත. ඇත්තටම කියනවා නම් අවුරුදු 5කුත් නෑ වගේ. මුල කාලේ ෆේස්බුක් සම්බන්ධ මගේ ටිකක් අදහස උනන්දු එච්චර එහෙම තිබුණේ නෑ. ලොකු එකක් නෙමෙයි. අපේ මිත්‍රයෙක් අපි දන්නම අපි මිත්‍රයෙක් ඉන්නවා සුමේද ජයවර්ධන කියලා. සුමේද සහ යාගේ බිරිඳ ඔය සදීෂා ඉස්සර මට කීකි හිටෝ අයියේ ෆේස්බුක් එන්නකෝ ලියන්නකෝ ඒක තමයි වැඩේ දැන් කියලා. දැන් ඔය අවුරුදු අපි හම්බ වෙනවා ඒ තැන් මං කිව්වා අනේ නංගී අන්ට එච්චර ඒක සෙට් වෙන්නේ නැහැ වගේ කීකිය මම හිම හිටියේ. දැන් උන් හම්බුනාම කියනවා ඉස්සර බලෙන් ෆේස්බුක් එකට එන්න කියලා එහෙම ආවේ නැතුව දැන් ඇරියස් එක්ක 6 පාරවල් ගහනවා වගේ එකක් හැමතිස්සෙම ඔය කියන අපේ මිත්‍රය. ඇත්තටම මේක තමයි කතාව. මං Facebook ඇවිල්ලා පොඩි කාලෙයි මං හිතන්නේ පොඩි කාලෙන් පොඩි වැඩක් කරා එච්චරයි. ඒකේ පොඩි නිකන් මගේම තනි වචනෙන් කියනවා නම් ආතල් එකක් ගන්නවා. මම දන්නේ ඒක අනිත් අයට ආතල් වෙන්නත් අපිට ආතල් වෙන්නත් පුළුවන්. ආතල් කුඩු වෙන්නත් පුළුවන්. ඒක මට ඉච්චර අදාළ නෑ. මම හිතන්නේ සංජය මට වඩා සැහෙන Facebook ප්‍රවීණේ. විතාම කියන්නේ දැන් මම Facebook account එක පටන් ගන්නේ ලංකාවට Facebook access හම්බ වෙලා මාසයකින් විතර.
ඒකට හේතුව මගේ ඒ කාලේ අපිත් එක්ක ඒජන්සිය වැඩ කරපු මේ IT එකේ හිටිය කුමාර කියලා මිත්‍රයෙක් I think ඒ විෂයේ කියලා පැමිණි මේ මිත්‍රයා කොහොම මචං අලුත් එකක් ඇවිල්ලා තියෙනවා බත් හදපන් account එකක් කියලා. ඊපස්සේ ඔහොම හැදුවා මම හැදුවා ගාමින්ද හැදුවා සුනෙත් හැදුවා දෙනන වැඩි නැහැ මේ වෙන වැඩ ඇත්තට වැඩ කරනවා නේද. දැන් එතකොට මම මේ හදපු account එකත් එක්ක ඒ මුළු ඉතිහාසෙ පුරාම මේක ගත කරනවා. දවසට පාරක් කරි ලොග් වෙලා බලනවා. එතකොට ඒකේ අප්ඩේට් එක ඒකේ වෙනස්කම් ඒකට ආපු මිනිස්සු ඒක හැරගිය මිනිස්සු දැන් මගේ සීමාව ඇතුලේ ඊට පස්සේ ඒකත් එක්ක ඔය හෙලකුරු වගේ ආයතනයක් දනිකලට ස්තුති කරන්න ඕනේ සිංහල භාෂාවේ වෙනුවෙන් ගෙන ආවට ඊළඟට ICT එක ඔහොම මේ විවිධ පරිණාමයන් වුණා. මේවත් එක්ක මම දිගටම හිටියා. එතකොට මම මේක පාවිච්චි කරන්නේ මගේ ටූල් එක තමයි මේක මම පොඩි මේ මම දන්න දේවල් මට හිතෙන දේවල් මට කැමති දේවල් සහ අනිත් අය කැමති වෙයි කියලා හිතලා මම හදන කන්ටෙන්ට් ෂෙයා කරගන්නවා කියන එක. ඒ කියන්නේ කවුරුවත් හිතපු නැති සමහර තැන් සමහර දේවල් අලුතෙන් දැන් මම කවියක් ලියනවා වගේ එකක් නේ මම කැමක් හැදුවොත් සමහරට දානවා. හරිද? දැන් ඔය සෙල්ෆි ගහනවා වගේ ඒවා මට ඒව ටිකක් අපහසු වෙන නිසා එහෙම ඒවා දාන්නේ නැහැ නිතර. ෆොටෝ එකක් එහෙම මාරන කවුරු පින්තූරයක් යාළුවෙක් කරන් දුන්නොත් ඒ යාළුවට ගෞරවයට උට ක්‍රෙඩිට් එකක් දෙන්න ඕන නිසා දාලා තියෙනවා සමහරවල පින්තූර. ඒක එකක්. අනිත් පැත්තෙන් පොලිටිකලි සමහර දේවල් සමහර අදහසක් කියන්න පාවිච්චි කරනවා. දැන් එකක් තමයි මචං එතෙක් ප්‍රින්ට් මීඩියා වල තිබ්බනේ කාටුන් එහෙම නැත්නම් ෆොටෝ ජර්නලිසම් කියන දේවල්. දැන් මේ ප්ලැට්ෆෝම් එකට එද්දී ඊට පස්සේ මේක වෙන එකකට ඇවිල්ලා තියෙනවා. මම try කරනවා ඒක එක්ක වැඩ කරන්න. සමහර memes කියන ඒ වගේ ඒවා හදන්න. ඒවා වෙන විදිහකට වෙන ස්ටයිල් එකකට typographically පාවිච්චි කරන විදිහකට ඒකේ අකුරු එක්ක වැඩ කරන එහෙම දේවල් එක්ක ඊට පස්සේ මම වැඩ කරන සමහර ඒරියාස් වල දේවල් පොත් කවර වගේ දේවල් මම ෂෙයා කරගන්න මොකද ඒකේ ආයතනයට හරි කතරුට හරි පාඨකයන්ට හරි ප්‍රයෝජනයක් දෙන නිසා. එතකොට එහෙම තමයි මගේ Facebook ජීවිතේ. ඒතකොට මම උඹගේ ප්‍රශ්නේ පටන් ගද්දිම ඇහුවේ මේ Facebook ජීවිතය කියලා. ඇත්තට ඒක මේ වෙද්දි බොහෝ ජීවිතවල එක කොටසක් එක මේ ජීවිතේ එක කොටසක් වෙලා තියෙනවා මේක හොඳ විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. නැතුව බැරි දෙයක්. මම හිතන්නේ මිනිස්සුන්ට ඒකෙන් අත් මිදලා ඉන්න පුළුවන් නම් හොඳයි. එතකොට අර එළිය අප්ඩේට් එක නැති වෙයි කියලා වගේ මට නම් සැකයක් තියෙනවා. එළිය මොකද වෙන්නේ කියලා දන්නේ නැති එක. එළිය කියන එක දැන් ටෙලිවිෂන් ඉවරයිනේ. මේ වෙද්දි ටෙලිවිෂන් ඉවර වෙයි කියනවා. ප්‍රින්ට් මීඩියා ඉවර වෙනවා. ඉවරයි කියන සදහට ඉවරයි කියන එක නෙවෙයි. ඒක වෙන තැනකින් තියෙනවා. නමුත් දැන් මේ වෙද්දි අර සම්ප්‍රදායික මාධ්‍ය අධිකාරිය නිකන් පුපුරා හැරියා ට්‍රැඩිෂනල් මීඩියා කියන ස්ට්‍රක්චර් එක දෙදරලා ගිහිල්ලා අලුත් එකකට ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ අලුත් නව තත්ත්වය නව භාවිතය අපි දැනගන්න ඕන නිසා අපි ඒකට හුරු වෙන්න ඕනේ. නැත්නම් මේ එකක් අපි කමියුනිකේෂන් කියන ප්ලැට්ෆෝම් එකේ කමියුනිකේටර්ස්ලා හැටියට වැඩ කරන නිසා. එතකොට ඒකත් එක්ක තියෙන ටූල් එකත් එක්ක ඉන්න නිසා තමයි දැන් ඒකට ජීවිතේ කොටසක් හැටියට අපිට එකතු වෙලා තියෙන්නේ. මම ඒකම සංජයගෙන් අහන්න හිතුවා නිකන් සෝෂල් විශේෂම අපි සෝෂල් මීඩියා ගැන කතා කරද්දී Facebook එක ඇතුලේ බොහෝ දේවල් අපි බෙදා හදා ගැනීම සිද්ධ වෙනවනේ. අපි ලියන කියන දේවල් හැඟීම් මිත්‍රත්වය බොහෝ දේවල් ඉමෝජි මේ වගේ දෙයක් ගැන ඒ අපි ෂෙයා කරගන්න දේවල් එහෙම නැත්නම් ඒකෙන් එන ප්‍රතිචාර අපි සාමාන්‍යයෙන් මොකක් හරි දාලා එන ප්‍රතිචාර ගැන සැලකිල්ලක් තියෙනවනේ. සැලකිල්ලක් තියෙන කොච්චර මේක බෙදාගෙන තියෙනවද කොච්චර මේකට ප්‍රතිචාර තියෙනවද ඔය බොහෝ දෙනා ඇත්තම කිව්වොත් කියන බොරුවක් තමයි මම කමෙන්ට්ස් ගැන එච්චර සලකන්නේ නැහැ කිව්වොත් මම පැහැදිලිවම මමත් සලකනවා මම තාම සැලකිල්ලෙන් ඉන්න දෙයක්. ඔකේ හේතුව මසම මොකක්ද දන්නවද? දැන් සමහර අය ඉන්නවා ඒක නිකන්
පොඩි ආඩම්බර ලීලාවකින් පාවිච්චි කරනවා ෆේස්බුක් එක පාවිච්චි කරන බොහෝ දෙනෙක් ආරනිකන් අමුතු ප්‍රතිරූප එහෙම නඩත්තු කරන්න මං කියන දැන් එකක් මම මෙතනින් කියන්නම් මචං එකක් අපිට පුරවැසියෙක් හැටියට වගකීමක් තියෙන සමාජ වගකීම. ඒක අපි ශිෂ්ට විදිහට අපි භාවිතා කරන්න උපරිම උත්සාහ කරන්නේ. අනිත් එකව පහසුතාවයට පත් නොකර අනිත් එකත් එක්ක එකට මේ ගැම්මට බැඳිලා වෙලිලා ඉන්න සමූහයක් අපි සජීවීවත් එහෙමනේ මචං. එතකොට මෙන්න මේක මේ මං කියන වගකීම් සහගත පුරවැසියෙක් හැටියට අපිට හිටගෙන අපි යමක් එලි දැක්වුවට පස්සේ මේකට කවුරු හරි ප්‍රතිචාර දක්වනවනේ. මෙන්න මේ ප්‍රතිචාරයට මම ගරු කරන්න ඕනේ. මගේ අදහස. ඒකට හේතුව මචං මම මොකක් හරි දාලා අපි මං මොකක් හරි පෝස්ට් එකක් හදලා දැම්මා කියලා. ඒක හොඳ වුණත් නරක වුණත් හොඳ වුණත් නරක වුණත් කියන්නේ ඒක කාට හරි රහ වෙන්න පුළුවන් රහ නැති වෙන්න පුළුවන් නේ. දැන් මේ වෙනුවෙන් සමහරු ලයික් එකක් දානවා, හાર્ට් රියැක්ෂන් එකක් දානවා, වාව් එකක් දානවා. ඒක මොකක් හරි රියැක්ෂන් එකක් දානවා. ඊට යටින් කමෙන්ට් එකක් දානවා. මේ කමෙන්ට් එක දාන්නේ එයා ඒක දැකලා එතන මොහොතක් නැවතිලානේ. එතකොට ඒ කමෙන්ට් එකට මට රියැක්ට් කරන්න බැරි නම් මම අර දාපු එකට මේ මගේ සැලකිලිමත් දැන් නොසැලකිලිමත් දෙයක් මං එලි දක්වලා තියෙනවා. එතකොට මම මොකක් රියැක්ෂන් කොටිම කිව්වොත් ගණන් ගත්තේ නැහැ. රියැක්ෂන් එකක් සමහරලාට ඒක ඇතුලේ ඒ chat එකක් සංවාදයක් දක්වාත් යන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මම දාන එකට මං කැමැත්තෙන් දාන්නේ මට වගකීමක් තියෙනවා අධ්‍යාපක සම්බන්ධයෙන් සහ ප්‍රතිචාර වලට පිළිතුරක් දෙන්න. හෝ ඒ platform එකේ තියෙන icon එකක් පාවිච්චි කරලා මං එයාට react කරන්න හරි මට ඒ ගැන හැඟීමක් තියෙන්න ඕනේ. මට වගකීමක් තියෙන්න ඕනේ. නැත්තම් මම ඒ මිනිස්සු අතර තියෙන human එක බ්‍රේක් වෙනවා. මේ මනුස්ස සම්බන්ධයක් තියෙනවනේ ඔක ඇතුලේ මොන ඩිජිටල් එක වුණත් මොන මගුල වුණත් මචං ඒ රියැක්ෂන් එකක් ඇතුලේ දැන් මනුස්සකමක් බැඳියාවක් හැදිලා තියෙනවා. අපි බෙදා හදාගන්න. ෆීල් එකක් හැදිලා තියෙනවා. ඒ දැන් ඒ ආයතන නිකුත් කරලා තියෙන අයිකන් රියැක්ෂන් මෙච්චරයි. නමුත් ඊට එහා රියැක්ෂන් එකක් තින් අපිට යන්න උනොත් අපි කමෙන්ට් එකක් හරි දානවා. එතකොට මේ හැංගීමට ගරු කරන්න ඕනේ. මම මේ ප්‍රතිචාරයට මේ ප්‍රතිඋත්තර බඳින්න ඕනේ. මේක තමයි මගේ රියැක්ෂන් කතාවේදී මට තියෙන එක. අපි සින්දුවකට යමු. අපි මේ හැම කතා බහක් අස්සෙම අපිට අමතක කරන්න බැරි එකක් තමයි සින්දු. ලක්ෂ්මන් විජේසේකර කියන්නේ අපිට එහෙම නිකන් සින්දුත් එක්ක අම්මෝ කියලා හැංගීමක් කියලා පපුවට අත තියාගන්න පුළුවන්. සුන්දර ගරුත්වය. අපි ලක්ෂ්මන් අයියාගේ අහමු සින්දුවක් දෑත දෙපා ළඟ ගිරිසරෙන්. මං හිතන්නේ මේකට අටුවා ටීකා කියනවට වඩා මං හිතන්නේ අපි හැමෝටම අසන්නන්ට සින්දු අහලා ඒ අමන්දානන්දය විඳ ගන්න කියලා ආරාධනා කරනවා. චූටි කැල්ල දිහා ඒක හරි ලස්සන කැල්ලක් තමයි මචං. දෑත දෙපා ළඟ ඒ කියන්නේ අතේ පයේ දාන මේ ජුවෙලරීස් වලින් ඒව හොල්ලලවත් මා කැඳ නොතැවෙන් කියලා සිව්සිය ගෞදුර ඇදින ලෙසින් ඒකේ අන්තිම ලයින් එක හද මල්ලගමදා මම වැළපෙම් විදුලියසේ යලි සිනහ සින්දු තමයි ආම සින්දු. දන්න දෙන්නෙක් දන්න දෙන්නෙක් එක්ක කතා බහේදී කතා නොකරම බැරි කාරණාවක් තව තියෙනවා. සංජය අප සෙනවිරත්න එක්ක ඒ තමයි කවර නිර්මාණය කවර කතාද වගේ එකක් සංජයට ඇති කවර ගැන කතා කරන්න. සංජය අප සෙනවිරත්නයි කවරයි කියන්නේ නිකන් එහෙම ගහයි පොත්තයි ගහයි කවරේ වගේ ගහයි කවරේ වගේ කොඩි කවි පොත් දෙක කවර දෙක මම මචං පොත් කවර වලට පොඩි ආසාවක් ඉස්සර ඉඳලා තිබ්බා. ඒ කියන්නේ දැන් එක එන්නේ මචං අපේ මම අර මගේ පොතේ කවරය හැදීම ගැන කතාව වෙනම කතා කරන්න. හරි වෙනම කතා කරමු.
ඒකට හේතුව මචං එකක් මං අපේ ගෙදර හරියට පොත් තිබ්බා. විශේෂයෙන් රුසියානු සාහිත්‍යය. වනම් මේ වගේ ඒවා කියවන්න හැබැයි වෙලා හිටියා. ඒතකොට පොත් කියවිල්ල කියන එක කාලයක් තිස්සේ මගේ පාලු මැකුව හරි මොකක් හරි මගේ කාලේ සෑහෙන ප්‍රමාණයක් වියදම් කරගත්තා පොත් කියවන්න. මේ පොත් කියවද්දී ඔහොම ගිහිල්ලා එක වෙලාවක මේ කියන්නේ මට මගේ මිත්‍රයෙක් කතා කරලා කියනවා මම ගොයි පොත් කවර කියලා නිකන් ඉස්සර ඇත්තටම කරේ ස්කූල් එක්සයිස් පොතේ කවරේ මට ওই විදිහට හදාගත්ත එක තමයි. හරිද? ඕකත් එක්ක දැන් ওই ආසාවක් තියෙනවා. එතකොට මුද්‍රණ තාක්ෂණය කියන කාරණාව මේ දැන් තියෙන තාක්ෂණයට සම්පූර්ණ වෙනස්. මේ මැනුවල් කියන ඒජ් එකේ අන්තිම කාලයක වසන් ඩිජිටල් ප්‍රින්ටිං වත් ඔෆ්සෙට් උත් ඊටාම සුළුවෙන් තිබුණු තැන්වල තිබුණේ. මේ කාලේ තමයි පටන් ගන්න. ඊට මිත්‍රයා මට කතා කරලා කියනවා ගල්කිස්සේ අභ්‍යාස පොත් ආයතනයක අභ්‍යාස පොත් කවර දෙකක් හදලා දෙන්න කියලා. ඔතන තමයි පළවෙනියෙන්ම මේ printed work එකක් හැටියට වැඩ කරේ. එතකොට අභ්‍යාස පොත් කියන්නේ වෙනම එකක් නෙමෙයි. හිස් පොත් වල කවර දෙකක් නේද? ඒක ඇතුලේ සාහිත්‍යයක් නැහැ. ඊට පස්සේ ඒක ඇතුලේ වෙනම සාහිත්‍යයක් කවුරු ලියා ගන්නද? ඔතනින් පටන් ගත්ත එක මම ඊට පස්සේ මට මේ ආසාවක් ඇති වෙනවා ඒක පොත් කවර කියන එකට ඒකට යටිපැත්තෙන් බලපාපු පළවෙනි කාරණාව තමයි මම සෑහෙන කාලයක් ඉස්කෝලේ යන කාලේ ඒ ලෙවල් කරන කාලේ සෑහෙන කාලයක් ගත කරේ මේ කොළඹ මහජන පුස්තකාලේ. හැමදාම හවස් වෙනකන් ඉන්නවා ඕකේ. සමහරට ගෙදර යන්න අහලා දැන් මේ යන්නේ නැද්ද කියලා අහන වෙලාවක් මංවත් ඉන්නවා කයිය ගාපු කට්ටිය. ඔතනදී මම ඒ ලෙවල් උත් ඉවර වුණාට පස්සෙත් අපි යනවා. ඕකේ එක කබඩ් එකක් දිගේ මම නිකන් බල යද්දී දැක්ක මම ලොක් එකක් දාලා තිබ්බ එකක්. ඒකේ තිබුණේ සම්පූර්ණ ස්ක්‍රීන් ප්‍රින්ටිං ගැන පොත් දාපු කබඩ් එක. මේක ඇරලවත් නෑ. මම ඊට පස්සේ ඒකේ ලයිබ්‍රරි බාරව හිටපු එක්කෙනාට කිව්වා අක්කේ මට අර කබඩ් එක පොඩ්ඩක් අරන් දෙන්න කියලා. ඇයි කියලා මම කොහොමද දැක්කේ බලන්න ආසයි කියලා. අසර පොත් ටික ලොකු පොත්. ඊපස්සේ මම ඕක ඇරලා දුන්නා. පොත් දෙකක් තුනක් අරගෙන මචං හිමින් පෙරලලා බැලුවා. ඒ පොතත් හරි ලස්සනයි. ඒතර ඒ ටෙක්නිකල් කාරණාවක් තියෙනවා. සබ්ජෙක්ට් එක තියෙනවා. ඊට පස්සේ මම මේක කියවන්න ගත්තා. මුළු කබඩ් එකේම තිබුණු printing ගැනයි, screen printing ගැනයි, colors ගැනයි, ඔහොම color harmonies ගැනයි තිබුණු පොත් ටික කියෙව්වා. ඔය කියවනකොට දැන් අර මේ printing වලට තිබුණු ආසාවයි, cover ආසාව, පොත් coverයි කියන දෙක හොඳටම පෑහුණා. එතකොට මම මේ පැත්තෙන් සබ්ජෙක්ට් එක රීඩ් කරලා තිබ්බේ. ඊට පස්සේ ප්‍රැක්ටිස් කරන්න ඕන. මෙන්න මේ ප්‍රැක්ටිස් කරන ඕමනා විදිහ තමයි මිත්‍රයින්ගේ යාළුවගේ පොත් කවර ලැබෙන්නේ. සංජය හදපු පළවෙනි කවරේ මතකද? පළවෙනිම කවර එකට අකුරු ඇන්දේ පොතේ නම අයෝමා දෙනගම සිරිවර්ධනගේ. ඒකේ දෙනගම සිරිවර්ධනගේ නම ලියන්න මට ආරාධනා කරේ විජේෂ්ඨ මාධ්‍යවේදියෙක් වෙන ප්‍රියංජන් සුරේෂ් දෙසිංහලා කියන මිත්‍රයා අයියා. ප්‍රියංජනගේ තමයි කිව්වේ මල්ලි මම පොතේ කවර බොහෝ පොත් කවර නිර්මාණය කරනවා අදටත් වැඩ කරනවා. සුරේෂ් අයගම මල්ලි මට මේකට අකුරු ටික ලියලා දියන් කියලා. අපි මතක් කරන්න ඕනේ ශාස්ත්‍රයේ ප්‍රවීණයෝ අතරේ සුරේෂ් කියන්නේ සුවිශේෂී බලපෑමක් මගේ ජීවිතේ කරපු මිනිස්සෙක්. ආදරණීය සහෝදරයෙක්. සුරේෂ් අය මට කිව්වා මේ ඔය පටන් ගත්තා. ඊට පස්සේ ඕක හිමීට ගිහිල්ලා සම්පූර්ණ පොත් කවරයක් දක්වා මම තනියෙන් වැඩ කරන්න ගන්නවා. ඔහොම තමයි ගියේ. මං හිතන්නේ ඒකේ විවිධ අවස්ථා එහෙම අපි සලකුණු තියපු අවස්ථා ඕන තරම් තියෙනවා සංජයගේ පොත් කවර නිර්මාණය ඇතුලේ. මං හිතන්නේ එකක් තමයි සම්මානයට පාත්‍ර වෙන තැනක් තියෙනවා. 2018 හොඳම පොත් පිට කවරේට රාජ්‍ය සම්මානය හම්බ වෙනවා. පොත 11 12 10 කියන පොත අපේ කසුන් පුස්සවෙල මිත්‍රයාගේ පොත. ඒ පොතේ කවර වෙනින් තමයි සම්මානය හම්බ වෙන්නේ. එහෙම ටිකක් වෙනසක් කරපු මට මතකයි සංජය එක පොත් කවරයක් අපේ කුමාරි සහෝදරයගේ පොත කුමාරගම අමුත්තු නිකන් කැටයම් වැඩවලට යනවා. කොහොමද මේ වගේ එහෙම අයිඩියා?
ඒකේ මචං මගේ දැන් කුමාරයෙක්ක මට නිදහස් දුන්න එකක් පොත කරන්න කියලා ඉවරලා. එතකොට අපි දෙන පොතේ කවි පොතක් කවි ටික ගැන කතා කරා. සෑහෙන කතා කරලා තීරණය කරා පොතේ ප්‍රමාණය. මෙන්න මේ සයිස් ප්‍රමාණයක් අපි කරමු. මොකද මචං ඒක ඔය සම්පූර්ණ ඔය ඩිසයිනින් කියන සබ්ජෙක්ට් එක බැඳිලා තියෙන්නේ ඒක මේ රිලීස් කරන මීඩියා එක මත. එතකොට printed මීඩියා එකේ printing machine එක ගැනද කොතනද කොළ කැපෙන්නේ කොහොමද කොළ නැවෙන්නේ කොළ ප්‍රමාණය කොහොමද පාටවල් මොනවද ඒකට උරා ගන්නේව මොනවද එහෙම විශාල තාක්ෂණික කාරණා ගොඩක් බැඳිලා තියෙනවා. ඉතින් මේවත් එක්ක මගේ ප්‍රැක්ටිස් එකකුත් තියෙන නිසා කුමාරියක් මට මේක අපි චිත්‍ර ශිල්පීන් කිහිප දෙනෙක් ඉන්නවා මේකට. මහාචාර්ය ජගත් වීරසිංහ, කෝරළේද පුෂ්ප කුමාර, ටීපීජී අමරජීව, සමාවෙන් කීප දෙනෙක් ඉන්නවා ශිල්පීන්. මේ සියලු දෙනාගේ චිත්‍රයි මගේ කුමාරයෙක්ගේ කවි අරගෙන තමයි මේ පොත කරන්න කියලා. එතකොට මේ පොත ගැන පොතේ කියවෙන කවිවල තියෙන්නේ විශේෂයෙන්ම උතුරු යුද වාතාවරණයේ සමයේදී තිබුණු සිදුවුණු අත්දැකීම්. ඒ පීඩාවට පත් වුණු ප්‍රජාවට වෙච්ච අත්දැකීම් ගැන සංවේදී වෙච්ච කෘතියක්. එතකොට මට මේ මුළු පොතේම අන්තිමටම මට ඕන වුණා පොතේ කවරට වෙඩි පහරවල් කිහිපයක සලකුණක් තියන්න. එතකොට ඒ වෙලාවේ තිබුණු ටෙක්නොලොජි එකත් එක්ක ලේසර් කට් කියන සිස්ටම් එකේ කරන්න බෑ. එතකොට රවුම් කපන්න විතරයි පුළුවන්. ඒකද ඒ නිසා මම තීරණය කරා හරියටම 9mm බුලට් එකකින් වැදුණු හෝල් එකක බුලට් එකක ප්‍රමාණය මේ පොතට අරගන්න ඕනේ කියලා ඒක ස්කේල් කරලා අන්තර්ජාලයෙන් හොයාගෙන ඒ ප්‍රමාණය තමයි තැන් වල මේ කවරේ හිල් කරේ. ඔහොම තමයි ඔක හැදුනේ. දැන් එහෙම මේ එහෙම එක්ස්පීරියන්ස් තියෙන සමහර වැඩවල මට මගේ පොතට සංජය කවරයක් හදලා දුන්න මගේ පළවෙනි කවි පොතට කොඩි. ඒක මගේ පැත්තෙන් මුද්‍රාවක් තියන්න සලකුණක් විදියට බොහොම සෑහෙන බලවත් වුණා. ඒක හැදීමේ පිටුපස් කතන්දරයට පෙර අපි ඒක පස්සේ කතා කරමු. ඊට පෙර මම කැමති තවත් සංජයගේ කැමති සින්දුවක් ගැන ටිකක් කාරවසන්. මම මෙන්න මේ සින්දුවට හරි කැමති පොඩිය මේ ඒක ලියන්නේ අපූර්ව ගීපද රචකයෙක් සෝමපාල ලියානන්ද. දරුණු ගණේ නැති ගීත රචකයෙක් හරි මහිංසක. අපි දෙන්න ටික කාලයක් වැඩ කරා එකට එක පත්තරයක. ඔහු ප්‍රධාන කර්තෘ මම මේකේ කලාතිරේකේ වැඩ කරා. ඒකල අපි දෙන්න සෑහෙන්න ඉතින් හවස්වරු ගත කරනවා. සෝමය ලියන පාට පොදක් තිලකලා නලල්තාවේ කියලා. මන්ද ඒක මෙලඩි එකයි එක කියන විදිහයි ඔක්කොමත් එක ගත්තාම බ්‍රෑන්ඩින් සින්දුව වෙනම සින්දුවක් ඒක. හරි. අය මාක් පිටම රිමාකබල් සින්දුවක්. ඒක අහමුද? අපිට සිනමාත්මක ගීත වලට දෙන්න පුළුවන් උදාහරණ අතරින් මම හිතන්නේ උඩම තියෙන ගීතය. ඇත්තටම ওই සින්දු කියන එක ජනප්‍රිය වුණේ චිත්‍රපටි හින්දානේ මුල් යුගයේ. ඉතින් මේ එතකොට ඒකත් එක්ක අපේ තියෙන බැඳීම විශාලයි. සංවේදීකම වැඩි. මොකද අරව චිත්‍රපටියේ කෑලි මතක් වෙනවා, නළුනිලියෝ ඉන්නවා, ඒ වෙයි ඒ ජවනිකයි ඒ ඔක්කොමත් එක්ක තමයි මේ සිංහල සිනමාවයි සංගීතයයි ඔය ටික බැඳිලා තියෙන්නේ. අපි ඒ සින්දු වලට පුරෝගාමී වූ සියලු දෙනාට ආචාර කරන්න ඕනේ, ගරු කරන්න. සෝම්පපාල, සෝමය අයියා, සරත් දසනායක, සේන සමරසිංහල, ජෝතිලා ඒ හැමෝටම සැලියුට් කරගෙන අහපු සින්දු. ඔව්. VFM දන්න දෙන්නෙක්. අපි සංජය කතා කරමු මේ අපි කතා කර හිටියේ කවර කලාව ගැන. මම කිව්වා මගේ පළවෙනි කවි පොතේ කවරේ හැදීමේ පිටුපස කතාව මේ කතා කරමු කියලා කියන්නම් කියලා. කොඩි කියන නම කොඩි කියන කවරය සියල්ල නිර්මාණය වෙන්නේ මගේ තනි අදහසකට
නෙවෙයි ඒක අපේ මිත්‍ර සමාගමේ සාමූහික සමාජික ප්‍රතිඵලයක්. මං කැමති සංජය මේකට කොච්චර මහන්සි වුණාද කියලා සංජයම කියනවා. ඔක මහන්සි වෙච්ච එක අපි කතා කරමු අසා. දැන් අපි කීප දෙනෙක් දැන් කොඩි මේක මගේ පොත ගැන කතා කරනවත් සංජය හදලා දීපු නිසා කතා කරනවත් නෙවෙයි මේ සාමූහික ටීම් වර්ක් මේක ඇතුලේ ගැන පොඩි නිකන් එකක් කියන්න තමයි. පළවෙනිම මම කොඩියාගේ කවි රසිකයා. බදාන හැම කවියක් මං කියවමු. එතකොට අපේ යාළුකම වෙනයි. මේ ඔක්කොමත් එක්ක කොඩි පොතක් කරනවා කියන පණිවිඩය අහම් පොඩි චූනයක් ආවා. ඒතර පොතට නමක් පොතේ නම මොකද්ද කියලා ඇහුවාම කොඩියක් තිර වුණා මමත් තිර වෙලා දැන් නමක් නෑ හරියට තෝරගත්තු නමක් නෑ. ඔය වෙලාවේ තමයි ප්‍රියන්ත කොඩිප්පිලි විමල් කටපේ ආරච්චි දමින්ද කලුම් ප්‍රේමරත්න උපුල් කුමාර අප්පේරුම සහන් කසීර වික්‍රමසිංහ තව හිටිය දීර්ඝව අපි කට්ටිය තමයි අපි කට්ටිය මුණ ගැහෙනවා හැන්දෑවක මුණ ගැහෙන්නේ මොකටද මේ කොඩි පොතක් කරනවා කියන පළමු ආරංචියට. ඒතර පළමු ආරංචියේදී හම්බ වෙන්නේ තාම භයානක මිත්‍රයෝ ටික. හම්බ වෙලා දැන් පොත කරන්නේ කොහොමද කියලා කතා කරනවා ඔක්කොම කරනවා පොතට නමකුත් නෑ දැන්. එක එක නම් යෝජනත් වෙනවා. හරි. ඔහොම ගිහිල්ලා තමයි හැමෝම කතා කරනවා එක එක අදහස් ගේනවා. ඒවා බයි මෙහෙ අර මොකද්ද හිස ගැසූ පහරවල් වගේ සමහර අදහස් නිෂ්ප්‍රභා කරනවා බානිනවා. කොහොමද හිතන්නේ කියලාත් බයිනවා. අමු කුණුහරුපෙන් යලා මොනවද දෙයක් ඔය හිතන්නේ කියලා හොඳ කුණුහරුප කියනවා. ඔහොම නෙවෙයි ඕක හරියන්නේ මෙහෙමයි කියලා ඔන්න කියනවා. මේ මොකද්ද ඔබ දැන් මේ මොකද බන්නම වාඩියන් කියලා ආයෙත් අවේකේ පටන් ගන්න. ඔහොම ගිහිල්ලා සංවාද ගිහිල්ලා මහරය වෙනකන් ගිහිල්ලා අපි පදවත් හොඳ මට්ටමට එනකොට තමයි යෝජනා වෙන්නේ පොතේ නම කොඩි. ප්‍රියන්ත කොඩිප්පිලි කියන නමෙන් ගත්ත කෑල්ලක්. ඒකේ කොඩි කියන බහුවරුත් තියෙනවා. කොඩි මගේ ඔය මගේ නමින් කෑල්ලක්වත් තියන්න හොඳ නෑ කියලා මුලින්ම යෝජනා වුණා. මම හිතන්නේ ඒ යෝජනා කරපු අයම තමයි මම හිතන්නේ එහෙම එකක් ආපහු දැම්මේ. මේ පොතේ කවරේට නමක් දාන්න එපා කිව්වනේ. එහෙමනේ අපි අන්තිමට තමයි ඔහොම ගිහිල්ලා කොඩි කියන තැනින් අපි නැවතුණා. මම එතනින් පස්සේ ඒක බාර උනේ මට. අන්න කොඩි කියලා පොතේ නම තියෙනවා. අහවල් දවස් වෙනකොට දින නියම කරා තර්ජනය කරා මේ වෙද්දි මේක එන්න ඕනේ. වැඩේ තියෙන්න ඕනේ පොතේ නම කොඩි දැන් ඔබ කවරේ හදපන් කියලා. හරි. ඕකත් එක්ක මම දවස් කිහිපයක් අපිට තාම පුරුද්දක් තියෙනනේ මචං මේ මොකක් හරි ගත්තාම කම්පියුටරේ වාඩි වෙන කලින් ස්කෙච් එකක් හදාගන්න ඕනේ. කොලා ටිකකුත් අරගෙන කොෆි ෂොප් එකකට ගිහිල්ලා එක වෙලාවක try කරනවා එහෙම. කොහොම ගිහිල්ලා එක වෙලාවකදී තමයි මට ඔළුවට එන්නේ මේක මේ පොත් කවරයක් හදන එක නෙවෙයි වැඩේ. මේ කොඩි කියන එකට අයිකන් එකක් හදන්න ඕනේ කියන එක. එකක් බ්‍රෑන්ඩ් නේම් එකක් කියන එක. මම ඇඩ්වර්ටයිසින් පැත්තෙන් ආයි මේක හිතන්න ගත්තා. මේක ප්‍රොඩක්ට් එකක් කවි පොතක් උනාට ඇතුලේ කවි තිබ්බට ප්‍රොඩක්ට් එකකට වුණ කරන ලෝගෝ එකක් හදන්නේ කොහොමද? ඒක මොන පාත් එකේද තියෙන්නේ? මොකද්ද කොන්සෙප්ට් එක මේක? කියලා ඔහොම ගිහිල්ලා තවත් ඔළුව දිගේ එක වටවල ගිහිල්ලා චාරිකා කරලා එක තැන්වල නැවතිලා හැරිලා ඇවිල්ලා ආයි වෙන බංගු වලින් ගිහිල්ලා මයින් ට්‍රිප් ගිහිල්ලා තමයි අන්තිමට මම තීරණයකට ආවේ කොඩියට හම්බ වෙච්ච ප්‍රතිචාර තියෙනවා. ඒවා හොඳත් ඒවත් තියෙනවා නරක ඒවත් තියෙනවා. ලයික්ස් උත් තියෙනවා ඩිස්ලයික්ස් උත් තියෙනවා. එතකොට මෙන්න මේ ඇඟිලි දෙක ලයික් එකයි කැමති නෑ කියන මෙන්න මේ සංඥා දෙක එකතු කරලා තමයි ඔන්න අයිකන් එක හැදුවේ. අයිකන් එක හැදුවට පස්සේ මම දැනගත්තා හරි මෙතනින් හරියට මට හදන්න ඕනේ නෑ. පොතේ කවර් කියන්නේ මේකම තමයි කියලා ආයේ කවරට වෙනම චිත්‍රවත් රූපවත් නෑ මොකුත් නෑ. සෝෂල් මීඩියා එකේ අපි විතර සැරිසරන Facebook එකේ මේන් කලයක ගත්තා බෑග්ග්‍රවුන්ඩ් එකට. එහෙම තමයි කවි කොඩි කියන එක කවරේ හැදුනේ. ඒකට මං හිතන්නේ එදා බුක් ලොන්ච් එකේදී පොත ගැන කතා කරපු සමන් නතාවුද හෙට්ටි අපේ ප්‍රවීණ හොඳ
මං හිතන්නේ මොකක්ද ඒක කියන්නේ කතා මොකක් හරි ඒක හොඳ අදහසක් අන්තිමට දුන්නා මගේ කවි සම්බන්ධව මේක කොඩි වැඩේ කරන් යන විදිහේ අනුව ඉස්සරහට මේ දෙකෙන් මොකද්ද පාවිච්චි කරන්නේ කවි බලන අයගෙන් මොන විදිහේ සිම්බල් එකක්ද පාවිච්චි වෙන්නේ කරන්න පුළුවන් කියන එක කොඩියම හිතන්න කියලා පොඩි මට අභියෝගයක් දීලා තමයි නතර වුණේ ඒ කොඩි පොතේ ඒක දැම්මේ අපි මට 2018 විතර අවුරුදු 3කට විතර පස්සේ ඒක අර අපි මෙමරි එනවනේ උඩට එහෙම එකදී මං සමන් අයියා මෙන්ෂන් කරලා ඇහුවා සමන් අයියේ දැන් අයියා දෙන සිම්බල් එක මොකද්ද මගේ කවි එහෙම ගමන ගැන මම හිතන්නේ සමන් අයියාගේ හොඳ ප්‍රතිචාරයක් තිබුණා ඒක අපි සෑහෙන්න තැන් බොහෝ තැන්වල සැරිසරලා බොහෝ රාත්‍රියෙන් නිදි මරලා එහෙම හදාගත්ත එකක් එහෙම තමයි ටීම් වර්ක් එහෙම හැදෙන්නේ ඇත්තටම ඒක අපේ වැඩක් නිසා එහෙම මම හිතන්නේ මේක අපේ වැඩක් නිසා අපි ගැන මේ අපේ මිත්‍ර සමාගමේදී ඒගොල්ලන්ගේ තියෙන මං හරි ආදරේ තැන ඒක තමයි මචං උන්ගේ සමාජ තත්වයන් හරි එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වෘත්තීය ටයිටල් හරි එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගේ විවිධ බලාත්මක දේවල් හරි මේ සියල්ල අදාළ නැහැ අපි හමු වෙද්දී. ඒ සියල්ල නිෂේධනය වෙන තැනක එහෙම ලක්ෂයක මිනිස්සු හම්බ වෙනවා කියන්නේ ජීවිතේ හරි අපූර්වයි සහ මේ ඒ අතරින් ගොඩ නැගෙන සාමූහික වැඩ ටිකක් ප්‍රබලව ගොඩ ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා සහ අපි එහෙම කරපු දේවල් වලට එහෙම වෙලා තියෙනවා. මිත්‍රකම් ඇතුලේ සැරිසරද්දී ජීවත් වෙද්දී. ඒ ටීම් වර්ක් එකට එන ලව් ඉතින්නේ අපි ටීම් එකටම. අපි ඊළඟ සින්දුවටත් යන්න ඕන. ඔව් උඹ ආස සින්දුවක් තියෙනවා. මට මං එනකොට අද මතක් කර ආපු ගායකයෙක් ඉන්නවා ගායකයෝ සහ ගායිකාවක් මට නිකන් හම්බෙන් මතක් වුණා. සින්දුව එකපාරටම හම්බෙන් මතක් වුණා. අපි රූකාන්ත ගුණතිලකගේ අනේක සින්දු තියෙද්දි චන්ද්‍රලේඛා පෙරේරාගේ අනේක සින්දු තියෙද්දි මේ දෙන්නම කියන වැඩියෙන් ඇහෙන්නේ නැති හැබැයි ඒ සින්දුව ඇහෙනවත් එක්කම නිකන් අමුතු ලල් එකක් හිතෙන සින්දුවක් තියෙනවා. අපි ඒක ඇහුවොත් හොඳයි කියලා මම හිතනවා. ඒක එච්චරම වැඩි ඇහෙන්නේ නැහැ. මම ওই සින්දුවේ එල්ලෙන්නේ මගෙත් පාසල් කාලේ පොඩි පන්ති වල ඉන්නකොට ඒක තමයි හිච්චි නගා බාලේ මෙන් හඳට දොමේ හඬන්නේ. පුදුම නිකන් කැරකිලා වැටෙන සින්දුවක්. ඒ රූකාන්ත කියන්නේ වෙන පොපියුලර් එකේ කරටියෙම නැග්ග කාලයක් තිබ්බ අපිට මතකයි අපේ ඔය 90 කාලේ ඊට කලින් මං හිතන්නේ හැදෙන්නේ 80 ගණන් වල අගහරියේ තමයි ඔය සින්දුව ඇහෙන්නේ. චන්ද්‍රලේඛා කියන්නේ ඒ කාලේ වෙනකොටත් බොහොම නිකන් ගැමි ලාලිත්‍යයක් එක්ක හඬකින් ගීත ගායනා කරගෙන ආපු ගායිකාවක්. පස්සේ මමම ඒක තැනක ලියලා තියෙනවා මේ චන්ද්‍රලේඛා රූකාන්තකරණය වුණා වගේ එකක් දැනුණා පස්සේ කාලේ ඔය රූකාන්තගේ මෙලඩි කියන්න. හැබැයි ඒක වෙන එකක්. හැබැයි මේ ගීතය ඇතුලේ මට හැඟෙන එකක් තමයි රූකාන්ත චන්ද්‍රලේඛාකරණය වෙලා ඒ දෙක එක සමපාත හඬකින් අර චන්ද්‍රලේඛාගේ මුලම ගායන අර විලාසය තියෙන සින්දුවක්. මේක ලියන්නේ අපේ කුලරත්න ආරියවංශගේ ලිවිල්ල ගැන මේ වගේ පැය දෙකේ ප්‍රෝග්‍රෑම් සෑහෙන කරන්න වෙනවා කියන්න ගියොත් මම එක තැනක කුලය ගැන ලියලා තියෙනවා. ඒක කවියක මේ සිම්පල්ද සද්දන්තද කුලය කියලා කුලරත්න ආරියවංශ ගැන ඒ ලයින් එක විතරයි මට මං හිතන්නේ කොච්චර ලිව්වත් ලියන්න හම්බ වෙන්නේ. දන්න අය දන්නවා
වචන දෙකේ තෙක්ක කුලේ අයගිලිවිල්ල මෙන්න මේ සින්දු එක්ක මට මගේ පාසලේ පොඩි පන්තිවල ඉන්න කාලෙට යනවා ගමේ පොඩි ඔය ප්‍රේම සම්බන්ධතා එක්ක මතක අවදි වෙනවා ගැමි ප්‍රේමවන්තයෝ එහෙම කොහොමද මේ දේවල් බෙදා හදාගත්තේ අමුතු මේ එහෙකට ඒ හැඟීම ටිකක් විස්තර කරන්නත් අමාරු ඒක අහලම නිකන් මේ පිට කරගන්න ඕන VFM දන්න දෙන්නෙක් මට මම මෙතනින් පැත්තක පොඩි මේ කෑල්ලකට ඕපන් කරගන්න ඕනි කතාවක් තියෙනවා දැන් මේක චුට්ටක් ඉතිහාසයට ගියාම මසම් දැන් සාහිත්‍යයට හරි නිර්මාණකරණයට හරි මේ සංස්කෘතික වටපිටාවට දේවල් එකතු කරන මිනිස්සු මේ රචකයෝ හරි නිර්මාණකරුවෝ හරි එක්තරා මොහොතක් තිබුණා ඒගොල්ලෝ යම් බලයක් අත්පත් කරගෙන හිටියා. එකක් ඇකඩමික් පැත්තෙන් වැඩ කරන්න ආපු අය. අනිත් පැත්තෙන් පවුල් වලින් එළියට බහලා වැඩ කරන්න ආපු අය. අනිත් පැත්තෙන් විවිධ දේවල් හින්දා ඒගොල්ලන්ගේ නිර්මාණ වූ දේවල් මිනිස්සු වැළඳගත්ව ප්‍රමාණයත් එක්ක හදාගත්තු බලය මත මේකේ හැසිරුණු කට්ටිය හිටියා. මේ සියලු දේවල් අතරේ මේවා කඩනවා සමහර වෙලාවල් වලට මෙන්න මේ රස්තිය අදුකාරයෝ කියලා කණ්ඩායම. උන් ගොඩාක් වෙලාවට බිහි වෙන්නේ 80න් පස්සේ. 80 අග විතර තමයි ඔය කියන්නේ කලින් රස්තිය අදුකාරයෝ හිටියා නෑ කියන එක නේ මම කියන්නේ මගේ අපේ සමයේදී දැන් මචං මෙන්න මේ රස්තිය අදු කියන එක රස්තිය අදුකාරයෝ කියන එක දැන් මුන් ඇවිල්ලා මේක එකතු වෙනවා. සමහර උන් ඇත්තටම රස්තිය අදුකාරකමට එකක් දෙකක් ඇඳලා ගහලා කරලා කුඩු කරලා පැත්තකට කරලා අයින් කරපු අවස්ථාවක් තියෙනවා. ඒක මේ සාහසික කමට නෙවෙයි ඇත්තටම මේ සමහර ඒවා එහෙම වෙන්න ඕන ඒවා තියෙනවා මේ මොකද මේ හරහා බලය අල්ලලා බලයෙන් මේ බලය මත බොහෝ දෙනා පාගා දමපු අය හිටපු නිසා මම කැමතියි මේ රස්තිය අදු කියන එක ගැන ඔබගේ අදහස දැනගන්න. ඇත්තටම අපිත් රස්තිය ආදුවට ටිකක් කැමතිනේ. කැමති සහ මේ එළියට බහලා එහෙම ගැවසෙන්න ඒකෙන් දේවල් ගන්න මං කියන්නේ මේ රස්තිය ආදුව කියන්නේ අයාලයම නෙවෙයි. වෙන ගමනක් එක. ඒකෙදී විශේෂයෙන්ම මම මේ මීඩියා කෙරුවාවට ආවට පස්සේ සෑහෙන රස්තියාදු ගැහුවා. සෑහෙන රස්තියාදු ගැහුවා. අවුරුදු ගණනාවක් බොහෝ තැන්වල රස්තියාදු ගැහුවා. බොහෝ මිනිස්සු ඒකෙන් ඇසුරට හම්බ වුණා. මං හිතන්නේ විශේෂයෙන්ම පත්‍රකාරයෙක් විදියට මං හිතන්නේ එහෙම පොඩි රස්තියාදුවක නොගැහුවනම් මට මේ වෙනකොට මට හම්බ වෙලා තියෙන මිනිස්සු බොහෝ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ සිනමාවේ සංගීත ක්ෂේත්‍රයේ සෑහෙන පිරිසක් සෑහෙන මට බොහෝ දුරට ඔන්න ඔය රස්තියාදුව ඇතුලේ මං සෑහෙන මට වඩා වැඩිමල් පිරිසක් එක්ක ගැවසෙනවා සහ ඔවුන් එක්ක නිකන් ගනුදෙනු කරන්න අදහස් බෙදා හදා ගන්න අපේ ඒ සමකාලීනයන්ට වඩා ටිකක් ඔවුන්ට එකතු වුණා. මං හිතන්නේ ඒකෙන් මං සෑහෙන දේවල් ගත්තා. එහෙම හොඳටම රස්තියාදු ගහපු රස්තියාදුකාරයොත් එක්කත් අපිට රස්තියාදු ගහන්න හම්බ වුණා. විශේෂයෙන්ම අපිට වැඩිමල් පරම්පරාවේ එහෙම බොහෝ දෙනෙක් මං හිතන්නේ ලේඛකයෙකුට සංගීතකරුවෙකුට සිනමා කරුවෙකුට රංගන ශිල්පියෙකුට එහෙම මං හිතන්නේ මේකට
කාන්තා පාර්ශවයත් අදාළයි මං මෙහෙම කිව්වට ඕන කෙනෙකුට පොඩි ඒ රස්තියාදුව ඇතුලේ මං හිතන්නේ තමන්ගේ වැඩේට අවශ්‍ය බොහෝ දේවල් ඉන්ජෙක්ෂන් හම්බ වෙනවා කියලා මං හිතන්නේ මේක ඒ රස්තියාදුව හැබැයි මොලෙන් ඒ රස්තියාදුව ගන්නවා දැන් ඔකෙදි මචං මගේ අත්දැකීමේදී තියෙන්නේ දැන් රස්තියාදුව කියන්නේ තැන් වල විදින එකවත් වල්පල් කියෝ කයිවාරු ගහන එකව එහෙම නෙවෙයි හරිද නොදන්න කලාපයක දෙයක් ෂෙයා කරගන්න එකක් ඒ දේවල් ගැන දැන් අපි පොතක් එක්ක රස්තියාදු ගන්නවා චිත්‍රපටියක් එක්ක රස්තියාදු ගන්න පුළුවන් සින්දුවක් එක්ක රස්තියාදු ගන්න පුළුවන් ඒ සින්දුවත් එක්ක රස්තියාදු ගහලා සින්දු ලියපු එකත් එක්ක රස්තියාදු ගන්න පුළුවන් ඒක කියන එකත් එක්ක රස්තියාදු ගන්න පුළුවන් මේ හැම එකක් වටේම අපිට මේ ඒකත් එක්ක බැඳුණු වෙන සාරයක් අපි එකතු කරගන්නවා එක්ක බෙදා ගන්නවා. දන්න එකෙක් අපිට වඩා වැඩි මල් එකෙක් එක්ක වෙන්න පුළුවන්. අපිට වඩා පොඩි එකෙක් එක්ක වෙන්න පුළුවන්. අපිට එහෙම වුණුත් ඉන්නවනේ. අපිත් එක්ක රස්තියාදුවට පොඩි වුණුත් ඉන්නවා. දැන් මේ වෙලේදී වෙන්නේ මචං අපි දන්න දේවල් අලුත් පොඩි ලෝක හොයාගෙන අපි ගමන් කරනවා. මේ වෙලේදී තමයි අපි කියන එක්ස්පීරියන්ස් එක මිනිස්සුන්ගේ ජීවිතවල ස්වභාවයන් ඒ ජීවිත ගත වෙච්ච විදි ඒ මිනිසුන්ගේ කාලයන් කොහොමද වුනේ මිනිසුන්ගේ හිතන විදිය දෘෂ්ටිවාදවල් දැක්මවල් මේ දේවල් විවෘත වෙන්නේ එහෙම ජීවිතත් එක්ක එහෙම සාහිත්‍ය සහ මේ දේවල් එක්ක නිර්මාණත් එක්ක ගහන රස්තිය අදුව හින්දා ඒක මේ ලේසි පාසු එකකට ගහන්නත් බෑ ඉතින් ඒකට පිටිපස්සේ එක් පැත්තකින් නිදහසක් තියෙනවා එහෙම මේ එකෙදරින් හරි පවුලකින් හරි කොහකින් හරි එහෙම බැක් එකක් තියෙන්න ඕනේ මේ ආකාරයේ රස්තියාදු ගැහුවට නිකන් ගහන රස්තියාදුවක් නෙවෙයි ඒක යම් මොහොතවල් තියෙනවා ප්‍රතිඵලදායක කියන එක. මේ රස්තියාදුව ඇතුලේ අපිට බොහෝ දෙනෙක් හම්බ වෙනවනේ විශේෂයෙන්ම සංගීත ශිල්පී ගායක ගායිකාවෝ සංජය අපේ පරම්පරාවේ නිකන් අපේ එක ඒජ් එකේ එහෙම ගායක ගායිකාව සෑහෙන පිරිසක් ඉන්නවනේ අපි ඇසුරු කරන අපේ මචං ලෙවල් එකෙන් ඉන්න සහ එහෙම හැඩට වැඩ කරන මං කැමති සංජය අන්න ඒ වගේ කෙනෙක්ගේ සින්දුවක් තෝරලා දෙනවා නම් අපිට අහන්න අපේ මම එහෙම පොඩි කොටුවකට හිර කරා ඔව් අපේ පරම්පරාවෙන් ඉන්නවනේ මං සෑහෙන දෙනෙක් ඉන්නවනේ ඔක්කොම මේකේ වැඩ කරන අය මේ අතරින් මං අර මොකද්ද ලව් එකක් තියෙනවනේ කල්හාරට කස්සගේ සින්දුවක් අහමු කස්සගේ හේතුපාට කියලා මාපියා හේතුපාට කියන්නේ මේ පළවෙනි අනිත් උන් තරහ වෙන්න එපා ඉතින් තරහ වෙන්නේ නැහැ කොහොමදත් මේ ඒක හේතුවක් තියෙනවා කස්ස තමයි මේ ආගමනේ පුරෝගාමී මෙහෙවර කරපු එක මේ ගැන දීර්ඝව කතා කරන්න ඕනේ. එතකොට එයත් එහෙම හොඳ රස්තියාදුවක ගිය කෙනෙක් සබ්ජෙක්ට් එකෙත් එහෙමයි ලයිෆ් එකෙත් එහෙමයි එහෙම තියෙනවානේ. තවමත් රස්තියාදු ගහන. ඔව් තාමත් තියෙනවා. වැඩෙත් කරනවානේ. ඒක නේ කෑල්ල. එතකොට මසන් කස්සගේ කොයි සින්දුවද කියන එක ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි මං අරකට ආසයි. මේ දුම්දුමාරේ ඉන්නම ටෝන් එකක් නේ. කියන්නේ වෙනම වයිබ් එකක් මසන්. මේ කොළපාට හැරුණු ඇත මීදිමේ මොකද ඒක වචන මාත් එක්ක ඔව් වචනයක් පෙරණ මීදුම්දුමාරේ කියන සින්දුව ඒක කන් මේ පිනි වැටෙන හීතලේ ගුලි වෙන්න පුළුවන් ෆීල් එක ඇඟට දැනෙන ෆීල් එක දැනෙන එකක් නිකන් අට නිකන් ඔය මාතලේ පැත්තේ වගේ නුවරලී පැත්තේ වගේ නිකන් අඳුරු හැන්දෑවක කොළපාට හැරුණු ඈත නිම්නේ මේක ලියන්නේ අපේ මිත්‍රයා චාමින්ද රත්නසූරිය. ඔව් මං චාමින්දට මං විජිබරත් රචනාකදී කිව්වා චාමින්ද තමයි මචං දැන් රෝමාන්තික මිනිහා ගීත රචකයා කියලා කියන්නේ. මං චාමින්දට කියන්නේ අපේ ගැන්සීන රෝමාන්තික කල්පනාකාරයක්. චාමින්ද ලියන්නේ චාමින්දට සෙලියුට් එකකුත් දීගෙන ලව් එකට හග් එකකුත් දීගෙනම සින්දු අහමු. අපේ පරම්පරාවටම මේ සෙලියුට් එක. දන්න දෙන්නෙක් අද දන්න දෙන්නෙක් කතා බහේ අපි බොහෝ දේවල්
කතා කරා සංජය අපිට නිකං අපි බොහෝ වෙලාවට හම්බුනාම කතා කරන කතා නොකරන බොහෝ දේවල් අපිට මේ පැයි හමාර ඇතුළත කතා කරගන්න පුළුවන් වුණා. අපි මීට වඩා බොහෝ දේවල් පහුගිය ජීවිතයේ අපි හම්බවෙච්ච ඇසුරු කරපු කාලය ඇතුළ කතා කරා. මං හිතන්නේ ප්‍රසිද්ධ මාධ්‍යයක මේ වගේ පොඩි වෙලාවක මේ කරපු කතා බහෙන් අපි ගැන අපිට වඩා දෙයක් දැනගත්තද දන්නෙත් නෑ. නොදන්න අය මොනා කියයිද දන්නෙත් නෑ. දන්නයි මොනවා කියයිද දන්නෙත් නෑ. දන්න අය හොඳ දේවල් හොඳ දේවල් කියන්න පුළුවන්. කොහොම හරි මේ කතා බහේ අවසානයට මං කැමති ටිකක් මේක ඉවරයක්ම කල්ලා දාන්න ප්‍රේමය වගේ මාතෘකාවක් ගැන සංජයගේ හැඟීම මොකක්ද කියලා. දැන් මේවා මචං කලින් ප්ලෑන් කරපු ඒවත් නෙවෙයිනේ. එක්ක හිතාගෙන ඉන්න තිබ්බ මේකට කියන්නේ මොනවද කියලා. ඔහොම එකපාරට ඇව්වහම උඹට තියෙන ලව් එකක් නැති වෙනවා මට. දැන් බහන්නේ ප්‍රේමය ගැන මං හිතන ප්‍රේම ගැන අපි මොනවා හරි දේවල් ටිකක් අපිට ප්‍රේමය ගැන කතා කරමු කිව්වම පැටලෙන්නේ ඒකේ විවිධ එහෙම හැඩතල තියෙන නිසා. මම ඔබට කියන්නද සිරාවටම මචං ප්‍රේමය කියන එක අපි නිතරම අල්ලන්නේ කතා කරන්නේ සම්බන්ධකමක් එක්කනේ. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හරි කෙල්ලෙක් එක්ක හරි ඔහොම කොල්ලෙක් හරි මොකක් හරි මේ කියනවා මේ ආදරය ඔන්වට ආදරේ ඒවට කියනවා ප්‍රේම සම්බන්ධකම් කියලා. ප්‍රේමය කියන්නේ සම්බන්ධකමක් නෙවෙයි. හරිද? ප්‍රේමය කියන්නේ තමන් තුළ පවතින තමන්ගේ ස්වභාවයක්. තමන්ට ප්‍රේමය කියන එක කොච්චරක් අත්පත් කරගන්න පුළුවන්ද ඒක බෙදා ගන්න පුළුවන්ද? ප්‍රේමණීය මිනිහෙක් වෙන්නේ කොහොමද? චන්දියෙක් ඇතුලේ ඉන්නත් පුළුවන්, රස්තිය අදුකාරයා ඉන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රේමණීය මිනිහෙක් කියන්නේ මොකෙක්ද? ඔයක තමයි මං යන ගමන. එතකොට මචං ප්‍රේමය කියන්නේ කායික හරි තියෙන සම්බන්ධකමක් නෙවෙයි. ඒක තමා තුළ වඩවා ගත යුතු කෑල්ලක්. මං කියන්නේ ඒක විශාල කරගන්න ඕනේ. ඒක මේ ගැහණියෙකුට, මිනිස්සෙකුට, මිත්‍රයෙකුට එහෙම කරන එකක් නෙවෙයි. දැන් ප්‍රේමය කියලා සම්බන්ධකමකට ගත්තාම ඊට පස්සේ කැත කෑල්ලක් අපි කතා කරනවා අනියම් ප්‍රේමය කියලා. මං කියන්නේ එහෙම සම්බන්ධකම් වලට මචං ලඝු කරන්න බෑ ප්‍රේමය කියන විෂය. ප්‍රේමය කියන්නේ Taman තුළ පවතින මානවීය ගුණාංගයක්. දැන් ඔය Facebook එක ඇතුළත ඔය විවිධ group වල කතා කරන දෙයක් නෙමෙයි අපි අනියම් ප්‍රේමය ගැන කතා කරමු. එහෙම මට තේරෙන්නේ නැති මොකද්ද මොයි නියම් අනියම් එක. හරිද? ප්‍රේමය කියන එක අනියම් නම් ඒක ප්‍රේමයේ වරදක්ද? මේ නෛතික බැඳීමක් හරි මොකක් හරි පදනම් කරගෙන මිනිස්සුන්ගේ ලව් නවතිනවද? අපි කියන්නේ ආදරය ගැන හිතන විදිහ හරි ආදරණීය දේවල් ගැන හිතන එක හරි ආදරණීය වැඩ කරන එක හරි එහෙම තියෙනවනේ මේ මානව ගුණයක් මිනිස්සුන්ගේ. මේ ප්‍රේමය කියන්නේ ඒකනේ බා. නැතුව මේ සම්බන්ධකමකට මං වට ආදරේ ඒක තමයි ප්‍රේමය කියලා නවත්තන්න බෑ. හරිද? ඊළඟට දැන් ඕකේ අනිත් කැලේ තමයි මට අහුවෙන්නේ. දැන් අපි Facebook එකේ අපි හැමෝම ඉන්න මේක බලන අය බහුතරයක් ඇතිනේ. එතකොට අපි දැන් heart කියලා රියැක්ෂන් එකක් තියෙනවා. මේ heart රියැක්ෂන් දාන්නේ ආදරේ කියලා කියනවද? ආදරේටද? නැහැනේ. ඒක එක ඉමෝෂන් එකක්. ඒක ලව්ලි වැඩක්. හරිද? ඒක දැන් හුඟක් කියමු මොකෝ වැරදිට තේරුම් ගන්න heart එකක් වගේ දැම්මටම අම්මට හුඩු පටලෝ ගන්න ඔන්න ඒකි මට ආදරේ හරි අරු මට ආදරේ හරි එහෙම එකක් නෙවෙයි. මගේ අදහස මම කියන්නේ එහෙම එකක් නෙවෙයි මචං. ඒක උඩි හදවතේ තියෙන උණුසුම් හැඟීමක් බෙදා හදාගන්න. අයිකන් එකක් බෙදාගන්නේ. සජීවීව හම්බ වෙලා heart එකක් බේපපු විදියට වගේ එකක් නෙවෙයි බං. ඒ ඔන්න ඕක හරිද මිනිස්සු පටල ගන්නවා. ප්‍රේමය කියන්නේ මං කියන්නේ තමා තුල තියෙන මානව ගුණයක්. තමා වඩවා ගත යුතු එකක් අපේ මේ ජීවිතය ඇතුලේ. මේක තව වර්ධනය කරගත යුතුයි. මං හිතන්නේ අපිට ප්‍රේමය අපේ ජීවිතය ඇතුලේ විවිධ ආකාරයෙන් හම්බ වෙලා තියෙනවා. අපි විවිධ අයට ප්‍රේම කළා තියෙනවා. ප්‍රේමය අතහැරලා තියෙනවා. ප්‍රේමය මැත්තේ අපි
නැහිලා තියෙනවා. නැහිලා තියෙනවා වැළපිලා තියෙනවා ඒ සියල්ල වැළලුන්නේ නැති එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ වැළලුනේ කියන්නේ අර පොළවේ වැළලුනේ නෑ. වැළලුණා හැබැයි ප්‍රේමයමත්. එහෙම ඒ වැළලිනේ අපි. එහෙම දේවල් ගොඩක් තියෙන අපේ ජීවිතය ඇතුලේ. අපි මේ කතාබහේ අවසානයේට මම කැමති එකතු කරන්න ප්‍රේම ගීතයක්. මේ ගීතය කියන්නේ අතිශය සුන්දර ප්‍රේමවන්තයෙක් මර්වින් පෙරේරා. අපිට මේ වෙලාවේ මතක් වෙනවා ඒ කියන්නේ කොහෙන් ගියත් බම් මර්වින් පෙරේරා අමල් ඔය හරහා යනවාමයි අපි ප්‍රේමය ගැන කතා කරද්දී නිකන් අර මැග්නට් වගේ එහෙම මර්වින් පෙරේරාගේ එක අපි දන්නවා ඒ වගේම ප්‍රේමවන්තයෙක් ඔහු හදලා තියෙනවා අමල් පෙරේරා. ඔහුත් අමලුත් හදලා තියෙනවා ප්‍රේමවන්තයෙක්. මේ විවිධ පාරම්පරික පෙම්වතුන්. එහෙම ප්‍රේමයේ විවිධ ජෙනරේෂන් එහෙම ඉස්සරහට එද්දී මම කැමති මෙන්න පෙම්වතු මේ සින්දුවේ ඉන්න පෙම්වතා තමයි පෙම්වතා කියලා මට නම් හිතෙන්නේ. මේ තමයි කතරක තනිවි ඔබ යන අයුරු පෙනෙන්නේ හිමසෙල මුදුනත සිටියද මහද ගිනි ගනි. මේ තමයි පෙම්වතා. VFM දන්න දෙන්නෙක්